ඔයගොල්ලන්ගෙන් ඔයගොල්ලන්ට මතක ඇති ගිය සතියේ අපි PowerShell ගැන පොඩි හැඳින්වීමක් කරා නේද? එතකොට අපි පොඩි ස්ක්‍රිප්ට් එකක් අපි රන් කරන්න බැලුවා ඒක රන් වුණේ නැහැ. මම ඉතින් අර මැෂින් එක ෂට් ඩවුන් කරන්න ස්ක්‍රිප්ට් එකක් කියලා බැලුවා හරි ගියේ නැහැ. මොකක් අපි එක එක දේවල් කිව්වා virtual machine එක කියලා සමහරක් කට්ටිය ඒක රිප්ලයි කරලා තිබ්බා. ඇත්තට මොකක්ද උනේ? කියන එක ගැන තමයි පොඩ්ඩක් සාකච්ඡා කරලා ඒකට හේතුව මොකක්ද කියලා බලලා අපි සෙෂන් එකට යමු. මම හිතන්නේ මම PowerShell පොත් කීපයකුත් අපේ Telegram group එකට දැම්මා. මොකද PowerShell නැතුව ඉස්සරහට ගමනක් නැහැ. IT field එකේ ඉස්සරහට යනවා නම් ඔයගලන්ට PowerShell අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මම පොඩ්ඩක් යන්නම් අපේ virtual machine එකට. මම මේ සෙෂන් එකට ඉස්සලා ගිය සුමානේ කරපු දේවල් ටිකක් මේ කතා කරන්න හදන්නේ. මම PowerShell අරගෙන සර්විස් නැහැ සර්. පොඩ්ඩක් ඉන්න. right. මම මගේ virtual machine එක අරගෙන PowerShell tool එක ගන්න. මම ඒක ගන්න බලන්න start button එකේ right click කරලා මෙතනින් PowerShell admin විදිහට ගන්න පුළුවන්. මේකේ ඔයගොල්ලන්ට කමාන්ඩ්ස් වගේක් තියෙනවා. එකක් තමයි get execution policy කියලා. මම මේ get execution policy එක මම PowerShell එක run කරනවා. බලන්න මොකක්ද වෙලා තියෙන්නේ? execution policy එක restrict කළා. මේක restrict කරලා තියෙනවා නම් අපේ script run වෙන්නේ නැහැ. මේක restrict කරලා තියෙනවා නම් අපේ script run වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් එදා මේක තමයි අපිට තිබ්බ ප්‍රශ්නේ. execution policy එක restrict කළා. දැන් මේක restrict කියලා එනවා. දැන් ඊළඟ command එකක් තියෙනවා set execution policy unrestricted කියලා. අපි ඒ command එක ගහලා බලමු. හරි. මෙතනින් අපි all කියලා දෙමු. දැන් අපි get execution policy command එක ගහුවම unrestricted කියලා ඔයගොල්ලන් දැන් වැටලා ඇති. දැන් එනං අපේ ඔයගොල්ලන්ට මතක ඇති PowerShell IAC අරගෙන මේ තියෙන්නේ stop computer name එක localhost. මතකනේ localhost කියන්නේ computer name එක තියෙන computer එක stop කරන්න. මේක තමයි script එක. දැන් අපි මේක save කරගත්තා. මම මේක නිකන් run කරනවා run with PowerShell කියලා දාලා. අපි run කරලා බලමු. ඔන්න machine එක shut down වෙනවා. හරි ඉතින් ඔය වගේ අපිට script ලියන්න පුළුවන් run කරපු හැටිම hard disk එක format වෙලා යන්න. එතනින් ඒකට batch file එකක් create කරලා අපිට ඒ වගේ script ලියන්න පුළුවන්. ඒක පොඩ්ඩක් බලන්න ඉගෙන ගන්න. හරි. එහෙනම් අද අපේ lesson එකට යමු. අපි ගිය සතියේ අපි මුලින්ම කතා කරා Windows install කරන ආකාරයට පළවෙනි lesson එක ඔයාලට මතක ඇති. දෙවෙනි lesson එකේදී අපි කතා කරා මේ install කරපු Windows configure කරන ආකාරය, customer අවශ්‍ය ආකාරයට. අද කතා කරන්න යන්නේ මේ lesson එකේ මේ Windows update කිරීම. ඉතාලම වැදගත් session එකක්. මේ session එක අපි බලමු කොහොමද මේ ටික පෙළ ගැස්ම මොන වගේද කියලා. අපේ මේකේ තියෙන Windows servicing model කියලා lesson එකක් සහ updating Windows කියලා තව lesson එකක් තියෙනවා.
හරි අපි මෙතනින් කෙලින්ම යමු Windows servicing model වලට. ඇත්තටම Windows වල මේ Windows servicing model එක ඉතාම වැදගත් එකක්. අපි කතා කරන අලුත්ම එකක් තමයි මේ Windows වල තියෙන Windows servicing model කියන එක. මේකට අපි කිව්වා Windows as a service කියලා. Windows servicing model එකට අපි කියන Windows as a service කියලා. දැන් මෙච්චර කල් කොහොමද අපි Windows වලට අලුත් features ලබා ගත්තේ කියලා කල්පනා කරොත් දැන් ඔයගොල්ලෝ දන්නවා Windows 7 තිබ්බා. ඊට පස්සේ අලුත් features ටිකක් එකතු කරලා Windows 8 එනවා. ඊට පස්සේ තව ටික කාලෙකින් තව අලුත් features ටිකක් එකතු කරගෙන Windows 8.1 එනවා. ඊට පස්සේ ආයෙත් ටික කාලෙකින් මෙන්න Windows 10 එනවා. ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ගේ Windows 8 තියෙන ආයතනයක් machine 100 ගානක් තියෙන ආයතනයක දැන් මේක 10 වලට අප්ග්‍රේඩ් කරන්න ගියාම කොච්චර ලොකු process එකක්ද කියලා. ලොකු කාලයක් යනවා. සමහරට ලොකු වියදමක් යාවි. ඊළඟට Windows ලගේ තියෙන Windows servicing model යටතේ නැත්නම් Windows as a service යටතේ තවදුරටත් මේ අලුත් version එකක් අරගෙන දාගන්න සංකල්පයෙන් මිදිලා තියෙන version එකට නැත්නම් තියෙන OS එකට අලුත් update අලුත් features එවන්න තමයි දැන් Windows ලගේ බලාපොරොත්තුව. Microsoft ලගේ බලාපොරොත්තුව. එතකොට මේකේ මේ මොඩල් එකේ අප්ඩේට් ලබා දෙන ආකාර ගැන කතා කරොත් අපි ආකාර මේක කොටස් කීපයකට බෙදලා අපිට කතා කරන්න පුළුවන් feature updates, quality update, channel සහ ring කියලා කොටස් 4කට බෙදන්න පුළුවන්. මුලින්ම අපි බලමු මේ feature updates සහ quality updates කියන update වර්ග දෙක මොකක්ද කියලා. feature updates කියලා කියන්නේ දැනට Windows වල නැති අලුත්ම features සහ අලුත්ම හැකියාවන් ලබා දෙන්න මේ feature updates යටතේ. මේක අවුරුද්දට දෙපාරක් සමහර තුන් පාරක් වෙන්න පුළුවන්. ඊළඟට quality updates කියලා කියන්නේ දැන් අපේ Windows වල තියෙන features වලට හැකියාවන් වලට දැන්ට තියෙන features සහ හැකියාවන් වලට සහ security update ලබා දෙනවා මේ quality updates යටතේ. අපි තව ටිකක් මේ feature updates ගැන විස්තර කරොත් එහෙම මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඉස්සර අපි අලුත් OS එකක් දාන්න ඕනේ මේ feature updates ගන්න. ඒ කියන්නේ 8 වල ඉඳන් 8.1 වල නැත්නම් 8.1 ඉඳන් 10. දැන් එහෙම නැහැ. දැන් මේ Windows servicing model නැත්නම් Windows as a service යටතේ මේ feature updates අපිට අප්ඩේට් කිරීම කියන්නේ අලුත් version එකට යනකින් තොරව ලබා දෙන්න Microsoft ලා කටයුතු කරගෙන යනවා. කටයුතු කරලා තියෙනවා අවුරුද්දට බොහෝ දුරට දෙපාරක් වෙන්න පුළුවන්. ඊළඟට මේක ඇත්තටම මේකට භාවිතා කරන channel එකක් තියෙනවා. මේ channel යටතේ ඒක ගැන කතා කරනවා. ඒකට semi annual channel කියලා channel එකකට තමයි ගොඩක් දුරට මේ feature updates අපිට ලබා දෙන්න මේගොල්ලෝ උත්සාහ කරන්නේ. ඊළඟට අපි යමු අපිට අනිත් එක තමයි මේ feature update අපිට අවශ්‍ය නම් apply නොකර දවස් 365ක් වෙනකන් උපරිම කාලයකට apply නොකර ඉන්න පුළුවන්. ඒක මම ඔයගලන්ට පෙන්නන්නම් ඉස්සරහට. මේ feature updates ගන්න නැතුව අපිට අවුරුද්දක් දක්වා defer කරගෙන නැත්නම් නවත්තගෙන hold කරගෙන ඉන්න පුළුවන්. තව විදිහට කියනවනම් කල් දාන්න පුළුවන්. ඊළඟට අපි යමු quality updates වලට. දැන් ඔයගලන්ට පොඩි පැහැදිලි කිරීමක් ඇති දැනීමක් ඇති quality updates කියන්නේ මොනවද කියලා. quality ආයිත් කිව්වොත් එහෙම quality updates කියලා කියන්නේ දැනට Windows වල තියෙන features සහ හැකියාවන් වලට
ලබා දෙන අප්ඩේට්ස් සහ security updates. මේක විතර වැදගත්ම දේ security updates. තමයි quality updates එකට අපි ගන්නෙ. එතකොට quality update සාමාන්‍යයෙන් අපිට ලබා දෙන්නේ හැම මාසෙම දෙවනි අඟහරුවාදා. දෙවනි අඟහරුවාදා තමයි quality updates හැම මාසෙම දෙවනි අඟහරුවාදා තමයි ලබා දෙන්නේ. update Tuesday නැත්නම් patch Tuesday කියලා මේ දවස හඳුන්වනවා. හැබැයි critical update කියන්නේ මේ මෙහෙම කිව්වොත් එහෙම අපි කිව්වොත් එහෙම සමහරක් විට අපි හිතමු මොකක් හරි වෛරස් එකක් සම්බන්ධයෙන් වෛරස් එකක් ඇවිල්ලා දැන් ඒක Windows වලට ඒක Windows Microsoft අඳුරගෙන දැන් security update එකක්. ඒක කම්පියුටර් හානියක් වෙන්න නැති වෙන්න ඉක්මනට ඒක අප්ඩේට් කරන්න මේ ඉක්මනට කස්ටමර් ඊට යූසර් මේක එවන්න ඕනේ. එතකොට ඒකට දවසක් නෑ. ඒක ක්ෂණිකව අපිට ලබලා දෙනවා. මේක හැම ඒක ටියුස්ඩේ එකම ඉන්නේ නෑ. මේ security updates එහෙමත් එන්න පුළුවන්. එතකොට මේ quality updates ඇත්තටම අපිට ඩිෆර් කරගෙන නැත්නම් නවත්ත ගන්න පුළුවන් මාසයක් වෙනකන් විතරයි. දවස් 35ක් අසනසි මාසයක් වගේ කාලයක් තමයි හෝල්ඩ් කරලා තියාගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. කොහොමත් මේක ඉන්ස්ටෝල් කරන්න ඕනේ. මේක අපි කියන්නේ මේ Microsoft ලා කියන්නේ මේක නවත්තන්න එපා. මේක දිගටම යන්න දෙන්න කියලා. විශේෂ හේතුවක් කරනකොට මේක හෝල්ඩ් කරන්න එපයි කියනවා. එතකොට මේ quality updates up to date අපි අප්ඩේට් කරලා තියෙනවා නම් අපිට මේ security threats පිළිබඳ කිසිම ගැටලුවක් එන්නේ නැහැ. මම හිතනවා ඒ feature updates සහ quality updates ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. ඊළඟට අපි යමු මේ feature updates. feature updates ලබා දෙන ආකාරය අපිට මෙහෙම ඒවා channels සහ rings කියලා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. feature updates ලබා දෙන ආකාරය quality updates නෙමෙයි. feature updates ලබා දෙන ආකාරය. අපි ගත්තොත් එහෙම අපි channels වලට ගියාම එතන channel තුනක් තියෙනවා. Windows Insider, Semi Annual Channel, Long Term Servicing Channel කියලා channel තුනක් තියෙනවා. අපි බලමු මේ Windows Insider කියලා කිව්වොත් මෙන්න මේකට තමයි මුලින්ම අප්ඩේට් එක ලබා දෙන්නේ. අපි ඔකට කියනවා preview update එක කියලා. ඒ කියන්නේ මම තව ඉස්සරහට ඔයගලන්ට පෙන්නනවා. preview update එක අපි rings යට තියෙන preview update එක ඇත්තටම අපිට එන්නේ Windows Insider හරහා තමයි preview update එක එන්නේ. right. ඒක නම් මම තව ටිකක් පැහැදිලි කරන්න. ඊළඟට semi annual channel. ඊළඟට තියෙනවා semi annual channel කියලා ඔයාලා slide එකේ පේනවා ඇති semi annual channel. මේ semi annual channel එක තමයි දැන් publish කර update එකක් feature update එකක් publish කරාට පස්සේ අපිට semi annual channel එක හරහා තමයි අපිට ඒක ලබා දෙන්නේ අත්තනම කිව්වොත් එහෙම. ඊළඟට මේ semi annual channel එක හරහා ලබා දෙන updates අපිට rings යටතේ හරි. ඔයගොල්ලන්ට මාව ඇහෙනවනේ? ගාන්ස් ඇහෙනවනේ? ඔව් චාමර්සේ. අපි කතා කර හිටියේ semi annual channel ගැන. මේ semi annual channel ring යටතේ ඒ අතර මේක time period එකක්, timeline එකක්. broad සහ critical කියලා කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. මම ගැන තව ඉස්සරහට වැඩි විස්තර කතා කරන්නම්. ඊළඟට අනිත් channel එක තමයි long term servicing channel. ඇත්තට මේ channel එක අපිට වැදගත් වෙන්නේ අපි ඔයගොල්ලන්ට මතකයි අපි Windows edition ගැන කතා කරා 10 edition වල කතා කරා enterprise editions තියෙනවා LTSB කියන editions තියෙනවා. ඒ වලට update feature update එන්නේ නැහැ. අන්න ඒ වගේ feature update අවශ්‍ය නැති enterprise level එකේ LTBS versions මේ නැත්නම් editions දාලා තියෙන machines වලට මොනවද machines කියන එක මම තව ටිකකින් කතා කරන්න. ඒවට ඇත්තටම update එක feature update අවශ්‍ය නැහැ.
සමහරට අවුරුදු දෙකකට තුනකට සැරයක් තමයි මේ long term service channel යටතේ ඒවට අප්ඩේට්ස් ලබා දෙන්නේ. ඊළඟට අපි යමු Windows Insider program එක. දැන් මේ අපි කතා කරන්නේ Windows 10 servicing channel ටික තමයි දැන් ඔන්න මම කතා කරන්න හදන්නේ. Windows Insider program. බලමු මොකද්ද මේ Insider program කියලා කියන්නේ. මම යනවා settings වලට ගිහිල්ලා update and security වලට ගියාම ඔන්න ඔයගලන්ට පල්ලෙහාම තියෙනවා Windows Insider program කියලා එකක්. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට පුළුවන් මේ ඉන්සයිඩර් ඔන්න ඔතන තමයි ඉන්සයිඩර් ප්‍රෝග්‍රෑම් කියන එක තියෙන්නේ. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මේ Microsoft ලාගේ Windows Insiders programmers ලා ලෝකෙ පුරා ඉන්නවා. අපිටත් පුළුවන් Windows Insider කෙනෙක් වෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක හරහා කනෙක්ට් වෙලා. එතකොට Microsoft ලා කරන්නේ මේ Insider ප්‍රෝග්‍රෑම් එකට අපි කනෙක්ට් වුණාම අපේ කම්පියුටර් එකට හරි දැන් ඉන්සයිඩර්ස් ලා විදියට අපි මේක රෙජිස්ටර් වුණාට පස්සේ ලියාපදිංචි වුණාට පස්සේ Microsoft ලාගේ අලුත්ම අප්ඩේට්ස් ඒ කියන්නේ ෆීචර් අප්ඩේට්ස් ඉස්සලම එන්නේ මේ ඉන්සයිඩර්ස් ලාට Windows ඉන්සයිඩර්ස් ලා අපි රෙජිස්ටර් වුණාට පස්සේ ඒ Windows ඉන්සයිඩර්ස් ලාට තමයි ඉස්සලා මේ අප්ඩේට් ලබා දෙන සාමාන්‍යයෙන් මාස 3කට ඉස්සෙල්ලා පබ්ලිෂ් කරන්න මාස 3කට ඉස්සෙල්ලා මේ ඉන්සයිඩර්ස් ලට මේ අප්ඩේට් ලබා දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ අප්ඩේට්ස් ලබා ඒගොල්ලෝ ගන්න ඕනේ අප්ඩේට්ස් ලබා ගත්තට පස්සේ ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේව ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ ෆීඩ්බැක්ස් ඒකේ ලබා ගන්න සජෙස්ෂන් නැත්නම් ඒ කියන්නේ ලබා ගන්න කමෙන්ට්ස් අනිවාර්යෙන් අපි Microsoft වලට දන්නවන්න ඕන Windows Insiders ලා. ඊට පස්සේ ඒ ෆීඩ්බැක් පාවිච්චි කරලා ඊට පස්සේ තමයි ඒ අඩුපාඩු තියෙන ඒවා හදලා ඔන්න පබ්ලිෂ් කරනවා. එහෙනම් ඉන්සයිඩර්ස් ලට Windows Insiders ලට මේ අලුත් ෆීචර්ස් ෆීචර් අප්ඩේට්ස් මාස 3කට ඉස්සෙල්ලා තමයි ලැබෙන්නේ. එතකොට ඊට පස්සේ Microsoft ලා මේ අප්ඩේට්ස් චෙක් කරලා බලලා අපි ඒකට කියනවා ඇත්තටම ප්‍රීවිව් කරනවා කියලා. ඔයගොල්ලෝ දැක්ක අර මෙතන රින්ග්ස් යටතේ ප්‍රීවිව් කියන්නේ මේ අප්ඩේට්ස් වලට ඉන්සයිඩර්ස් ලබා දෙන අප්ඩේට්ස් වල තමයි ප්‍රීවිව් කියලා කියන්නේ. රයිට්. ඊට පස්සේ මේව පබ්ලිෂ් කරනවා. අන්නේ පබ්ලිෂ් කරන ෆීචර් අප්ඩේට්ස් අපිට ලබා දෙන්නේ semi annual channel සරහා. පැහැදිලිද? semi annual channel එක හරහා තමයි ඔයගලන්ට ඒක ලැබෙන්නේ. දැන් මෙන්න මෙතනදී සමහරක් විට තව දෙයක් ඔයගලන්ට කියන්න ඕනේ. ඕගොල්ලන්ගේ අපේ ඔෆිස් එකේ සමහරක් විට මේ මැෂින් එකක් දෙකක් මේ Windows Insider program එකට කනෙක්ට් කරලා තිබ්බට පස්සේ ඒකට මුලින්ම අප්ඩේට්ස් එනවා. එතකොට අපිට මේ අප්ඩේට් ප්‍රීවිව් කරලා බලා ගන්න පුළුවන් ඒ අප්ඩේට් වලින් අපේ තියෙන මොකක් හරි ඇප්ලිකේෂන් එකකට සෙටින් එකකට බලපෑමක් වෙනවද කියලා. ඉතින් ඒක හොඳයි අත්‍තරම අපේ ආයතනෙත් Windows Insider කෙනෙක් තබාගත්ත Windows Insider program එකට කෙනෙක්ලා Insider කෙනෙක් විදිහට ඉන්න එක ආයතන මැෂින් එකට ආයතනයේ එන අප්ඩේට්ස් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඇත්තටම වටිනවා. ඊළඟට අපි යමු මේ semi annual channel එකට. හරි. ඊළඟට මේ semi annual channel එක කතා කරාම දැන් මේ ඔන්න ඉන්සයිඩර් ප්‍රෝග්‍රෑම් එක හරහා ඒක ප්‍රීවිව් කරලා අපිට පබ්ලිෂ් කරන අප්ඩේට්ස් ලබා දෙන්නේ semi annual channel එකක් හරහා. semi annual channel එක හරහා තමයි ලබා දෙන්නේ. එතකොට මේ semi annual channel යටතේ අපිට ලබා දෙන අප්ඩේට් අපි යූසර් ලබා දෙනකොට
ඒක බෙදනවා බෝඩ් සහ ක්‍රිටිකල් කියලා රින්ග්ස් දෙකකට. පැහැදිලිද? semi annual update එක ලබා දෙනකොට අපි බෝඩ් සහ රින්ග්ස් කියලා දෙකකට බෙදනවා. ඒ දෙක පැහැදිලි කරොත් මෙහෙම බෝඩ් සහ රින්ග්ස් කියලා බෝඩ් සහ ක්‍රිටිකල් කියලා දෙකකට බෙදනවා සමා වෙන්න. ඒ ගැන පැහැදිලි කරොත් එහෙම දැන් semi annual channel එක හරහා ලබා දෙන feature update එක අපි ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් කීප දෙනෙකුට කියන්නේ මේ අප්ඩේට් අවශ්‍ය කට්ටියට අපි ලබා දෙනවා. හැබැයි මෙතන ක්‍රිටිකල් අවස්ථා තියෙන බල උදාහරණයක් අපි හිතමු මෙහෙම මොකද්ද අපි හිතමු accounts department එකේ දැන් මාර්තු අන්තිම මුදල් වර්ෂය. දැන් මේගොල්ලන්ට ගොඩක් වැඩ තියෙනවා කරන දැන් මේ අවස්ථාවේ අප්ඩේට් එකක් රන් කරොත් එහෙම මේගොල්ලන්ට ඒ ප්‍රොඩක්ටිවිටි එකට හානියක් වෙන්න පුළුවන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අප්ඩේට් එකකම් බලන් ඉන්න වෙනවා. එතකොට අන්න එතන ක්‍රිටිකල් අවස්ථාවක්. එතකොට අපිට පුළුවන් ඒක දවස් කිහිපයකට අපිට මේක නවත්තලා තියන්න ඩිෆර් කරන්න නැත්නම් හෝල් කරන්න පුළුවන් අපිට දවස් කිහිපයකට. ඒක තමයි මේ ඔයගොල්ලන්ට මේ ක්‍රිටිකල් රින්ග්ස් කියලා යටතේ තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට දැන් ඕනම් semi annual channel කියන්නේ මොකක්ද කියලා අපි බැලුවා. දැන් ඕක ගැන මම ඊළඟට පෙන්නන්න තියෙනවා මට. ඊට පස්සේ අපි යමු long term servicing channel. දැන් ඕගොල්ලන්ට මම කිව්වනේ enterprise edition එකක් තියෙනවා LTSC කියලා. long term servicing channel කියලා enterprise edition එකක් තියෙනවා. ඒ edition ගන්න විශේෂයෙන්ම ATM machines වලට POS point of sale machines වලට terminals වලට අර food city වල තියෙන touch කරලා price එක item එක touch කරන system තියෙන අන්න ඒවා. ඒවට update ඕනේ නැහැ නේද? ATM machine එකකට update එකක් future update ඕනේ නැහැ නේ. අන්න ඒවට අප්ඩේට් ලබා දෙන feature update ලබා දෙන channel එක තමයි long term servicing channel කියලා කියන්නේ. එතකොට මේක අවුරුදු 2කට 3කට වරක් තමයි මේකට අප්ඩේට් එක ලැබෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඕගොල්ලන්ට servicing channel ගැන අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේකට තව දෙයක් මට කියන්න ඕනේ long term servicing channel එක හරහා feature updates ATM machines වලට අවුරුදු ගානකට අවුරුදු 2කට 3කට වරක් ලැබුණට security update නම් සාමාන්‍ය විදිහට ලැබෙනවා. මොකද ඒක ආරක්ෂා කරගන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මොනවාද මේ servicing channel කියන්නේ. ඒ වගේම rings යටතේ preview කියලා කිව්වේ Windows insidersලා ගන්න අප්ඩේට් එක ඉස්සලම ලබා දෙන ඒගොල්ලන්ට. ඊට පස්සේ quality feature updates ඊළඟට semi annual channel එක හරහා අපිට broad කියන්නේ සාමාන්‍යයෙන් අප්ඩේට් අපි දාන කට්ටිය සහ critical අවස්ථාවේදී ඒක විශේෂයෙන්ම මේ කියන්නේ ලොකු කියන්නේ accounts department එක වගේ ලොකු වැඩ අධික අවස්ථාවකදී අපි ඒගොල්ලන්ට critical ගණයට users ලා තියලා ඒගොල්ලන්ට හෝල් කරලා තියෙනවා ටික කාලයකට මේ අප්ඩේට් ලබන්නදී ඒගොල්ලන් වැඩ ටික ඉවර වෙනකම්. right මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා ඔයගොල්ලන්ට. ඊළඟට Windows update options. බලමු Windows update options මොනවාද කියලා. හරි. අපි යමු ඒකට Windows settings අපි Windows settings වලට ගියාට පස්සේ update and security කියන එකට යනවා. මෙතන ඔයගලන්ට පේනවා අපිට updates check කරන්න පුළුවන් මේ check for update කියලා. අද update check කරලා තියෙන 9:56ට. ඊළඟ දවස් 7කට මේ එන updates මේක ලබා ගන්න updates නවත්තලා තියනවා තාවකාලික. ඊළඟට change active hours. මෙන්න මේක ක්ලික් කරලා මේක on කරාට පස්සේ අපිට දැන් මෙන්න මේ active hours ඒ කියන්නේ උදේ 8ත් හවස 5ත් අතර
මේ මැෂින් එක අප්ඩේට් ගත්තට පස්සේ ඔයගොල්ලෝ දන්නවා රීස්ටාර්ට් කරන්න ඕනේ කියලා. ඒක රීස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕන් කරලා තිබ්බොත් ඒක ඇත්තටම ඒ කාලය තුල අප්ඩේට් අරන් රීස්ටාර්ට් වෙන්න ඒ වගේ ගැටලු ඇති කරන්නේ නැහැ. ඊළඟට view update history. මේ අප්ඩේට් හිස්ටරි එක ගැන අපි කතා කරොත් එහෙම අපිට ඕන අප්ඩේට්ස් කියන්නේ අප්ඩේට් සියල්ල ඉන්ස්ටෝල් වෙනවා. අපිට ඕන නැත්නම් මෙතන අප්ඩේට් එකකින් අපිට ගැටලුවක් ආවොත් ඉන්ස්ටෝල් අන්ඉන්ස්ටෝල් අප්ඩේට් කියන එක ක්ලික් කරලා මේ තියෙන්නේ දැන්ට ඇවිල්ලා තියෙන අප්ඩේට්ස් අපිට පුළුවන් මේවා අන්ඉන්ස්ටෝල් කරන්න. හැබැයි මතක තියාගන්න එන හැම අප්ඩේට් එකක්ම අපිට අයින් කරන්න බෑ. දැන් මෙතන මේ තියෙන අයින් කරන්න පුළුවන් අප්ඩේට්ස් ටික විතරයි. අපි බැලුවොත් එහෙම මෙතන ගිහිල්ලා ෆියුචර් අප්ඩේට්ස් දෙකක් තියලා තියෙනවා. මේ තියෙන ෆියුචර් අප්ඩේට්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. 4.19 එකක් ඇවිල්ලා තියෙනවා. 4.8 එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඒක මොනවාද මේ අප්ඩේට්ස් වල අලුත් දේවල් කියලා මොන්න බලන්න අපිට හරිද මේ වර්ග කරලා තියෙනවා. මේ අප්ඩේට්ස් තමයි තියෙන්නේ කියලා. ඒවල අපිට ගිහිල්ලා බලන්න පුළුවන් මොකද්ද තියෙන අලුත් ෆීචර්ස් මොනවාද කියලා. ඊළඟට බලන්න ක්වොලිටි අප්ඩේට්ස් 7ක් ඇවිල්ලා තියෙනවා. ගොඩාක් ඒවා එන්නේ security updates තමයි මේ quality updates වල ගොඩක් අපිට ලැබෙන්නේ. ඊළඟට driver updates ඊළඟට අපේ inbuilt virus guard එක update කරන defender antivirus කී updates ටික definitions ටික ඇවිල්ලා තියෙනවා. right ඊළඟට recovery options කියලා තියෙනවා. ඔයගොල්ලෝ මේ recovery options වලට ගිහලා අපි මොන හරි ගැටලුවක් වුණොත් updates වලින් අපිට ආයෙත් මේ පෙර තිබූ තත්ත්වයට මැෂින් එක ගන්න පුළුවන් recovery options වලින් ගිහිල්ලත් ඒක කරන්න පුළුවන්. ඊළඟට මම advanced options කියන එකට. මෙන්න මේ advanced options ගියාම මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට අපිට ඔයගොල්ලෝ මං කිව්වා ඔයගොල්ලන්ට updates දවස් 35කට සම්පූර්ණ අප්ඩේට් අපිට දවස් 35කට හෝල් කරලා තියන්න පුළුවන්. මෙන්න මේක තමයි ක්‍රිටිකල් අවස්ථාවක අපිට ෆෝස් කරලා තියන්න පුළුවන් ක්‍රිටිකල් අවස්ථාව මම ඔයගලන්ට කිව්වනේ. රින්ග්ස් යට ක්‍රිටිකල් අවස්ථාව තමයි මෙන්න මේක. අපිට පුළුවන් මෙතනින් දවස් 35කට අප්ඩේට්ස් ෆෝස් කරලා තියන්න. නවත්තලා තියන්න. ඊළඟට මම ඔයගලන්ට කිව්වා දවස් 305 කතාව. 365 කතාව මතකද ඔයගලන්ට? semi annual channel එක හරහා අපිට හම්බ වෙන feature updates අපිට පුළුවන් දවස් 365ක් වෙනකන් නවත්තලා තියන්න. semi annual channel එක හරහා හම්බ වෙන security updates අපි කියන්නේ එහෙම කරන්න එපයි කියලා. දවස් 30ක් වෙනකන් හෝල් කරලා තියන්න පුළුවන්. ඔයාලට පැහැදිලිද ඒක? ඊළඟට තව පුංචි දෙයක් මම ඔයාලට කියන්න. මේක delivery optimization. updaters in delivery optimization. දැන් අපිට update for business කියලා එකක් තව ටිකකින් තියෙනවා. ඒකේ තියෙන features ගැන තමයි මෙතන මේ කතා කරලා යන්න හදන්නේ. මේ delivery optimization on කරොත් එහෙම ඕගොල්ලන්ගේ local network එකේ මොනියම් මැෂින් එකක අප්ඩේට් තියෙනවා නම් ඕගොල්ලන්ට එතනින් මේකට අපේ මැෂින් එකට අප්ඩේට් ගන්න පුළුවන්. පැහැදිලිද? ඕගොල්ලන්ගේ local network එකේ මොනියම් මැෂින් එකක අප්ඩේට්ස් තියෙනවා නම් හරි එයා එතනින් අප්ඩේට් කරගන්නවා. ඒ කියන්නේ Microsoft server එකට යන්න අවශ්‍ය නැහැ. හරිද? ඊළඟට PC my local network and PC on the internet. මෙන්න මේක ඊළඟ දේ. මේක දාන්න දැම්මම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක ඕනනම් දාලා තිබ්බොත් අපිට අප්ඩේට් local machine එකේ තියෙනවා නම් local machine එකෙන් ගන්නවා. internet වලින් තියෙනවා නම් internet වලින් ගන්න පුළුවන්. internet හරහා ගිහිල්ලා වෙන machine එකකින් අරන් එන්න පුළුවන්. මෙතන පොඩි advanced options ටිකක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති download settings සහ upload settings. මොකද අපේ දේවල්ට upload වෙනවා. අපි කියනවා වගේම අපිට කවුරු හරි ගන්න පුළුවන් internet හරහා. ඉතින් ඒක දාන්න එච්චරම හොඳ එකක් නෙමෙයි. ඒ නිසා PC on my local network කියන එක select කරලා දෙන්න. පැහැදිලිද? එහෙනම් මම ඔය Windows වල updates options ටික තමයි කතා කරන්නේ.
ඊට අපි Windows updates options මේ Windows update options යටතේ Windows update යටතේ තියෙන features ටික මම කතා කරේ. ඊළඟට මේ Windows update options කීපයක් තියෙනවා අපිට. නැත්නම් servicing tools කීපයක් තියෙනවා අපිට. එකක් තමයි Windows update. ඒක ගැන මම කතා කරේ. Windows update for business. ඒක තමයි දැන් තියෙන අලුත්ම ක්‍රමවේදය update for business කියන එක. ඊළඟට WSUS. අපිට මේක updates control කරන්න පුළුවන් WSUS හරහා කරන්න පුළුවන්. ඊළඟට Windows configuration manager හරහා මේ update option control කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මෙතන update මේ හැම එකම update අපිට නවත්තලා තියන්න පුළුවන්. මෙතන තියෙනවා මේ ability to approve updates කියලා එකක්. හරි. update approve කරන්න මේ Windows update සහ Windows update for business කියන එක දෙන්නේ නැහැ. අනිත් දෙකේම කරන්න පුළුවන්. මම උදාහරණයක් පෙන්නනවා ඔයගලන්ට. මෙන්න මේක දිහා බලන්න. Windows service update Windows server update service කියන එකේ මෙතන පෙන්නලා තියෙනවා ඔයගලන්ට. අපිට ලැබෙන updates approve කරන්න පුළුවන්. අපේ machines වලට Windows 10 machines වලට update install කරන්න approval එක මේ හරහා දෙන්න පුළුවන් WSUS හරහා. ඒක තමයි මේ මෙතන කියලා තියෙන්නේ. right. ඊළඟට අපි යමු updating Windows යටතේ Windows update settings ටික මම ඉස්සෙල්ලා settings ටික පැහැදිලි කරා ඔයගොල්ලන්ට මොනවාද මේ Windows 10 වල තියෙන Windows update settings කියලා මම ආයෙසරයක් මතක් කරගෙන යන්නම්. අපි settings වලට ගියා. update and security වලට ගියා. Windows update වල මෙන්න තියෙනවා update check කරගන්න. දවස් 7කට push නවත්තලා තියාගන්න පුළුවන් අපිට. ඊළඟට active hours change කරන්න පුළුවන්. update history එක බලන්න පුළුවන්. ඊළඟට update uninstall කරන්න පුළුවන්. recovery option යටතේ ඒක recover කරගන්න පුළුවන් පෙර තිබු අවස්ථාව. ඊළඟට advanced options ගිහිල්ලා අපිට critical අවස්ථාවකදී මේ update push කරලා තියන්න පුළුවන්. නවත්තලා තියන්න පුළුවන්. ඊළඟට semi annual channel හරහා එන feature update දවස් 365කට නවත්තන්න පුළුවන්. semi annual channel හරහා එන security update දවස් 30කට නවත්තන්න පුළුවන්. right. ඊළඟට අපි කතා කරලා delivery optimization යටතේ මම ඒ ටික කතා කරා. ඊළඟට ඒ Windows වල තියෙන settings ටික මම කතා කරේ. ඊළඟට මේ අප්ඩේට් ලබා ගන්න යූස් කරන ක්‍රමයක් තමයි දැන් ලොකු නෙට්වර්ක් එකක අපි ගත්තොත් එහෙම යූසර්ගෙන් යූසර්ට අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් කරගන්න ගියොත් ලොකු GB ප්‍රමාණයක් අපිට වැය වෙන්න පුළුවන්. එතකොට ඒක කන්ට්‍රෝල් කරන්න යූස් කරන WSUS Windows Server Update Service කියන සර්විස් එක යූස් කරනවා. එතකොට මේ අපේ සර්වර් එකේ WSUS ෆීචර් එක පහසුකම අපි ඉන්ස්ටෝල් කරලා තියෙනවනම් ඒ පහසුකම් හරහා අප්ඩේට් එක සර්වර් එකට අරගෙන සර්වර් එකෙන් ක්ලයන්ට්ලට යොමු කරන්න පුළුවන්. හරිද? WSUS වලින් කරන එක. ඊළඟට Windows Update for Business කියලා කියන්නේ ඇත්තටම අපි ගත්තොත් එහෙම WSUS වලට මේක පොඩ්ඩක් වෙනස්. මේක settings ගොඩක් එකතුවක් ඇත්තටම කිව්වොත් එහෙම. දැන් distribution rings, update methods, quality updates, feature updates, drivers, maintain Windows, delivery optimization මෙන්න මේ හැම එකකම එකතුව තමයි Windows 4 update කියලා කියන්නේ. මේකෙදි setting ගොඩක් එකතුවක් මේක. Windows 4 දැන් අපි feature දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත Windows update settings, Windows 10 වල තියෙන update settings ඒ හැම එකම එකතුවක් තමයි Windows 4 update for business කියලා කියන්නේ. එතන මේ update for business මේක ඉන්ටර්නෙට් හරහා අපිට අප්ඩේට් එක අරගෙන අපිට පුළුවන් ඒක මැෂින් වලින් මැෂින් වලට පුෂ් කරන්න මේ යොමු කරන්න ඉන්ටර්නෙට් හරහා මැෂින් එකට යොමු කරන්න මේ හැම දෙයක්ම Windows update for business හරහා කරන්න පුළුවන්. ඒ configurations ටික මම ඔයගලන්ට පෙන්නුවා. එතන මේක සර්වර් එකක් ඕනේ නැහැ. මේකේ සර්වර් එකක් මොකුත් ඕනේ නැහැ මේකට.
මෙයාට ඇත්තටම අපිට ඕන නම් Windows Center System Center Configuration Manager Windows Intune එකත් මෙයාට වැඩ කරන්න පුළුවන්. එහෙනම් Windows මේ Windows 10 වල තියෙන මේ features වල ඔක්කොම මේ පහසුකම් වල ඔක්කොම එකතුවක් ගත්තට පස්සේ Windows Update for Business කියලා අපිට කියන්න පුළුවන්. infrastructure එකක් මොකුත් නැහැ. update එක internet වලින් අරගෙන හරි මෙයාට automatically machines වලට බෙදා හරින්න පුළුවන් ඕනේ නම්. එතකොට ඒ වගේම තමයි group policies වලිනුත් අපිට මේ updates configure කරන්න පුළුවන්. group policies වලින් කාටද updates ආවන්න පුළුවන් ඒ update block කරන්න මේ හැම දෙයක්ම group policies සරහා කරන්න පුළුවන්. එතකොට අද අපි කතා කරේ මේ Windows updating ගැන. මට හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් පැහැදිලි වෙන්නේ නැති මේ update අපිට ලබා දෙන ක්‍රමවේදය මොකක්ද කියන එක ගැන. එහෙමනම් අපි අනිත් අතට දැන් 8:52 වෙලාව ප්‍රශ්නයක් නැහැ අපිට ඊළඟ සෙෂන් එකට යන්නත් පුළුවන්. හරි. ඊළඟට අපි configuring networking network configurations ගැන අපි කතා කරන්න හදන්නේ Windows 10 වල මොනවද කරන මේ network සම්බන්ධ තියෙන configure කිරීම ගැන කතා කරන්න හදන්නේ. මේ යටතේ IP configure IP network connectivity ඊළඟට implement name resolution implement wireless network connectivity remote access overview remote management ඒවා පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි configuring IP network connectivity දැන් අපිට Windows 10 machine එකක් home environment එකකදී client කෙනෙක්ව home environment එකේ ඉන්න client කෙනෙක්ව ඉතා පහසුවෙන් network එකට connect කරගන්න පුළුවන්. නමුත් ආයතනයක client කෙනෙක්ව network එකට connect කරගන්න එක ටිකක් සංකීර්ණ කාර්යයක්. ඉතින් අද අපි මේ lessons වලින් කොහොමද මේක කරන්නේ පිළිබඳව ඔයගලන්ට එක්ක සාකච්ඡා කරන්න හදන්නේ. Windows network configuration බලමු අපි network configuration යටතේ ඇත්තටම තියෙන settings මොනවද කියලා පොඩ්ඩක් අපි කතා කරලා යමු. ඒතකොට පහසු වෙයි ඉස්සරහට යනකොට. අපි start settings වලට ගිහිල්ලා මෙතන තියෙන network and internet කියලා setting එක. මේක ක්ලික් කරාට පස්සේ අපිට ලැබෙනවා network status කියලා දැනට මොන adapter එක යටතේද connect වෙලා තියෙන්නේ internet තියනවාද ඒ ටික අපිට බලා ගන්න පුළුවන්. දැනට තියෙන තත්ත්වය. ඊළඟට අපිට මෙතන ethernet කියන ක්ලික් කරාට පස්සේ අපිට තියෙන connection එක මෙතන පෙන්නනවා. ඊළඟට මෙතන change adapter option. මොකද change adapter options කියන එක ක්ලික් කරලා මේ තියෙන අපේ තියෙන adapters ටික. හරිද? මේ අපේ adapters ටික ඇත්තටම මේකේ physical adapters එකයි තියෙන්නේ. මෙන්න මේක තමයි Realtek card එක අපේ virtually හදාගත්ත adapters දෙකක් තියෙනවා. මම මේකෙන් තමයි දැන් මම internet වලට යන්නේ. මේ මගේ external network එකට යන්නේ. මෙන්න මේ virtual adapter එක හරහා තමයි යන්නේ. දැන් අපිට ඊළඟට මේ අපේ adapter එකේ right click කරාම අපිට මේ connection මේක මම disable කරා මට internet නැති වෙනවා disable අපි මේ status කියන එකට ගිහිල්ලා බලමු මේ adapter එකේ right click කරලා status කියන එකට ගිහිල්ලා බලමු ඔන්න ඒකේ තියෙනවා connectivity එක internet connect ලා තියෙන IPv4 වලින් ඊළඟට කොච්චර වෙලා තියෙනවද speed එක details වලට ගිහිල්ලා බලමු ඊළඟට
මේ ඇඩප්ටර් එකේ ෆිසිකල් ඇඩ්‍රස් එක අපි කියන MAC ඇඩ්‍රස් එක කියලා. ඊළඟ DHCP enable වෙලා තියෙනවා කියලා තියෙනවා. දැන්ට අපිට හම්බ වෙලා තියෙන IP ඇඩ්‍රස් එක 192.168.1.4. ඊළඟට සබ්නෙට් මාස්ක් එක. ඊළඟට ඩිෆෝල්ට් ගේට්වේ එක. මේ විස්තර ටික ඉන්ෆර්මේෂන්ස් ටික මෙතනින් ගන්න පුළුවන්. ඊළඟට මේකේ properties ගත්තාම දැන් මම මේ ගත්තේ ඇඩප්ටර් එකේ right click කරලා properties ගත්තා. ඊළඟට ඇඩප්ටර් එකේ properties ආවා. ඊට පස්සේ මේකේ තියෙනවා අපේ internet protocol version 4 කියලා IPv4 version ඒකේ select properties ගත්තාම අපිට IP address දාන්න පුළුවන්. ඊළඟට IPv6 එක මෙතන තියෙනවා. ඒක select කරලා properties අරන් IPv6 address දාන්න පුළුවන් ඕන්න. ඒ ටික එතන තියෙනවා. ඊළඟට මම ගියොත් එහෙම ඒ adapter options ගේ change advanced sharing options එකට ගියාම මෙන්න මෙතන තියෙනවා different network profiles දෙකක් private සහ public guest සහ public කියලා. දැන් මේ private කියලා කියන්නේ අපේ company network එක. මේක අපේ company ඇතුළේ තියෙන network එකට අපි private network එකක් කියන්න පුළුවන්. ඒතර company network එකකට අපි ඉන්නකොට අපේ machine එක ඒගොල්ලන්ට පේන්නත් ඕනේ. ඒගොල්ලන්ගේ machine අපිටත් පේන්න ඕනේ. file and printer sharing approve කරලා තියෙන්න ඕනේ. නැත්නම් අපිට file printer share කරන්න බෑ. දැන් ඊළඟට තව network profile එක තියෙනවා public, guest or public කියලා. මේක මොකද්ද? දැන් අපි යනවා coffee shop එකකට යනවා. එතකොට එතන තියෙනවා wireless connection එකක්. අපි ඒ connection එක හරහා connect වෙලා අපි public network එකට connect වෙනවා. දැන් public network එකේදී අපිව පේන්න ඕනේද රටේ එතන ඉන්න හැමෝටම? එතන ඉන්න හැමෝම අපිට පේන්න ඕනේද? නැහැ. එතකොට අපිට පුළුවන් public network එකට connect වෙනකොට එතන ඒ settings ටික හදන්න. ඊළඟට all network කියන එකට ගියාට පස්සේ මෙතන වැදගත්ම එක මෙන්න මෙතන තියෙන්නේ password protection sharing. මේක turn on කරොත් අපේ machine එකට කවුරු හරි file එකක් access කරන්න folder එකක් access log කරනකොට හැමදේම අපේ username password එක හම්බ. සාමාන්‍යයෙන් අපි මේක off කරලා තියන්න පුළුවන්. නැත්නම් හැමදේම අපේ username password එක දෙන්න ඕනේ එතනට. right. ඒ අපි කතා කරේ advanced sharing options. ඊළඟට network and sharing center. මේක ඉස්සරහට කතා කරන්න තියෙනවා. මම මෙතනම කතා කරලා යන්නම්. එතකොට මට ලේසි නිසා. ඔක්කොම එක තැන තියෙන නිසා. මෙතනක් තියෙනවා change adapter settings. අර ඉස්සලා ගියේ ඒක මෙතනක් තියෙනවා. ඊළඟට change advanced sharing settings. ඉස්සලා ගත්ත ටික එතනත් ඒකක් තියෙනවා. ඊළඟට මෙතන තියෙන තව දෙයක් අපිට මේ ඉන්ටර්නෙට් මෙතන icon එක ක්ලික් කරලා අර details ටික ඒකේ properties එහෙම ගන්නත් පුළුවන් network adapter එකේ. මෙතන තියෙනවා set up a new connection or network. මෙන්න මේ යටතේ අපිට පුළුවන් ඉතාලම ලේසියෙන් අලුත් network connection එකක් create කරගන්න. ඒ වගේම VPN එක virtual private network එකක් create කරගන්න මෙතන පුළුවන්. ඊළඟට network troubleshooting වලදී මේ troubleshoot problem කියන එක ක්ලික් කරලා අපිට network troubleshoot කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා පල්ලෙහා තියෙනවා internet options කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරලා මේ internet options කියන එක ක්ලික් කරලා අපිට අපේ default home page එක ඊළඟට අපි යන sites මොනවද ඒවල security දෙන්න කොහොමද block කරන්න ඕන sites මොනවද ඒව ගැන කතා කරන්න පුළුවන්. ඊළඟට Windows Defender firewall. මෙන්න මෙතන firewall අපිට ඕනනම් අපිට private network settings වල firewall off කරලා දාන්න පුළුවන්. ඕනනම් public firewall off කරලා දාන්න පුළුවන්. firewall public සහ private network වල firewall on off කිරීම incoming block කිරීම all incoming packets block කිරීම වගේ දේවල් මෙතනින් කරන්න පුළුවන්. හරි. මම ඔන්න settings ටික ඔක්කොම මේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන settings ටික අපි ඒ කතා කරේ. අපි යමු ඊළඟට network එකක් ගැන කතා කරනකොට දැන් අපේ තියෙන machines ටිකක්. අපි machines ටික switch එකක් භාවිතා කරලා මේ machines ටික switch එකක් සාමාන්‍ය 8 port 16 port switch එකක් භාවිතා කරලා මේ machines ටික connect කරගන්නවා. ඔයගොල්ලෝ හිතනවාද network එකක් මේ ටික network වෙයි අපි මොකුත් කරන්නේ නැහැ. Windows 10 machines ටිකක් තියෙනවා මේ ටික network කරගන්න. මොකක් වෙයිද?
network වේද නැද්ද? මොකුත් වෙන settings මොකුත් හදන්නේ නැහැ. default ආපු ටික එහෙමම තියෙනවා. මෙයාට පුළුවන් network වෙන්න. ඒක වෙන්නේ Apipa Windows වලින් automatic private internet protocol addressing කියලා address එකක් තියෙන Apipa එකක් configure කරගන්නවා. ඔයගලන්ට පේනවා automatic private IP addressing කියලා අපි මේකට කියන්නේ Apipa එකක් configure කරගෙන මේ ටික network වෙනවා. printer sharing, file sharing ඔක්කොම වෙන්න පුළුවන්. හැබැයි එකම දෙයක් තියෙනවා. මෙයාට බෑ මේ Apipa IP වලට බෑ routers එක communicate කරන්න. ඒ නිසා ඉන්ටර්නෙට් ලබා ගැනීම අපේ networking පිටට යන ඒවා කරන්න හම්බ වෙන එකක් නෑ. right. එතකොට අපි දැන් මේ network වලට වැදගත් වෙන එකක් තමයි මේ IP address කියන එක. IP address. හරිද? IP address කියන්නේ. දැන් අපි network එකක් තුල තියෙන devices වල තියෙනවා MAC address එකක් කියලා. එකක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. MAC address එක කියලා කියන්නේ device එක දෙන physical address එක. ඒක device network එකක් තුළ device එක uniquely අඳුනා ගන්න තියෙන address එකක්. එතන මේ network අතර communicate කරන්න නම් අපි IP address එකක් දෙන්න ඕනේ. එතන මේ IP address IPv4 සහ IP version 6 කියලා දෙකක් තියෙනවා. IPv4 සහ IPv6 කියලා දෙකක් තියෙනවා. මම මුලින්ම කතා කරන්න හදන්නේ මේ IPv4 ගැන. මේ IPv4 IP version 4 එක bit 32ක address එකක්. bit 32ක address එකක්. ඒක 8 කොටස් 4කින් යුක්තයි. මේ ඔයගලන්ට පොඩියට මම පැහැදිලි කරලා පෙන්නලා තියෙන්නේ. 8 කොටස් 4කින් යුක්තයි. එතකොට මේකේ මේ එක කොටසක් අපි කියන පළවෙනි ඔක්ටට් එක නැත්නම් 8 කොටස 0.255 අතර වැලියු එකක් තියෙනවා. අපි මේ 1010 වෙන් දාලා තියෙන මේක ඔක්කොම වන් වුණොත් 0.255 අතර වැලියු එකක් තියෙනවා. එතකොට මේ පළවෙනි ඔක්ටට් එක නැත්නම් පළවෙනි 8 කොටසෙන් 0.255 අතර තියෙන 0 අපි අයින් කරලා 255 අයින් කරාම එකේ ඉඳන් 126 වෙනකම් මෙන්න මෙතන තියෙනවා. එකේ ඉඳන් 126 වෙනකම් මෙතන 127ක් තියෙනවා. අපි ඒක loopback IP කියලා අයින් කරනවා. ඒක network වලට testing වලට පාවිච්චි කරන එක. මේක note එක මෙතන දාලා තියෙන පොඩියට. අපි කියනවා class A IP කියලා. තව දෙයක් කියන්න ඕන class full සහ classless කියලා IP මේ IPv4 එකේ දෙකක් තියෙනවා. මම classless IP ගැන මෙතන කතා කරන්න යන්නේ නැහැ. හරි ඊට පස්සේ මෙන්න මෙතන අගය 128ත් 191ක් නම් class B කියලා අපි කිව්වා. මෙතන අගය class 192 223ත් අතර නම් මේ මුල් ඉලක්කම් මේ කොටසේ අගය අපි class C කියලා කිව්වා. class D E කියලාත් classes වගේක් තියෙනවා. ඒ IPs අපේ computer network කරන්න පාවිච්චි කරන්නේ නැහැ අපි. හරි. ඊළඟට අපි IP address එකක් දාන්න පොඩ්ඩක් යමුකෝ. IP address එකක් දාන්න අපි යමු. මෙතනත් අපිට ගන්න පුළුවන් open network and internet settings ගන්න පුළුවන්. අපි යනවා adapt options වලට ගිහිල්ලා අපි adapt එක right click කරලා properties යනවා. properties ගිහිල්ලා මේ TCP IP version 4 කියන එක select කරලා ඒකේ properties ගන්නවා. ඔන්න class A IP එකක් මම දානවා 10.0.0.1 දාලා subnet එක click කරපු හැටියෙම 255.0.0.0 කියලා වැටෙනවා. හරි. එන class A IP එකක් කියලා කිව්වේ එකත් 126ත් අතර තියෙන IP එක පළවෙනි කොටසේ. මම මේක තාම සරලව කියලා දෙන්නේ. මොකද IP address කියලා කියන්නේ ටිකක් advanced ඉගෙන ගන්න ඕන එකක්. මම ඔයගලන්ට මේ සරලව ඉතා සරල කරලා කියලා දෙන්න හදන්නේ. class B IP එකක් ගමු. ඒ කියන්නේ 128ත් 191ත් අතර. මම දාන්න 130යි 0.1 කියන එක. දැම්මට පස්සේ බලන්න subnet mask එක කොහොමද දෙන්නේ කියලා 255.255.0.0.
මම ක්ලාස් C IP එකකුත් දාලා යන්න. ක්ලාස් C කියලා කියන්නේ 192 ඉඳන් 123 වෙනකන්. මම ක්ලාස් C IP එකක් දානවා 192.168.1.1. දාලා මේක පොඩ්ඩක් සබ්නෙට් එක. එතකොට 255.255.255.0 කියලා තියෙනවා. හරි. මම ඔන්න දැන් ක්ලාස් C IP එකක් තමයි දැන්. මම නිකන් මේ ක්ලාස් 4 IP එක 224 දාන්න පුළුවන් කියලා වුණා. දැක්ක 224 කියන එක අපිට දාන්න බෑ. හරි? right. අපි යමු ඊළඟට. මම ඔන්න IP address දාන්න හැටි පොඩ්ඩක් පෙන්නලා මම දැන් ඊළඟට ආයිෂ් අපේ session එකට එන්න මේ slide එකට එන්න. right. දැන් ඕගොල්ලෝ දැක්කා මේ IP address class A IP එකක් දැම්මහම 255.0.0.0 කියලා තමයි තිබ්බේ subnet එක. class B එකක් දැම්මහම 255.255.0.0 කියලා තිබ්බා. class C එකක් දැම්මහම 255.255.255.0 කියලා එනවා. අතන 255 ටික සහ 0s ටික වෙන් කරාම class A එකේ 255 උඩින් තිබ්බ 10 අපි ඒකට කිව්වා network ID කියලා. 255 උඩින් තිබ්බ 10 ඒකට කිව්වා network ID කියලා. ඉතුරු ටික ඔක්කොම host ID එක. ඒ කියන්නේ අපි network එකක් machine 10ක network එකක class A IP එකක් දානවා නම් 10.0.0.1 කියලා එකකට දානවා. අනිත් එකට 10.0.0.2 කියලා දානවා. එක network එකක network ID එක නියතයක්. network එකේ message ටික තියාගන්න ඕනේ. network ID එක වෙනස් වෙන්න host තමයි එක එක වෙනස් වෙවි යන්නේ. එතකොට class A IP එකක් 10.0.0.1 කියලා IP එකක් දැම්මොත් එහෙම ඒ 10 කෙනාගේ නියතව තියාගෙන host පැත්ත වෙනස් කර කර machine තියන්න පුළුවන්. එක network එක 10 කියන එක නියතව තියාගෙන එක network එකේ machines තියන්න පුළුවන් කීයද? 1,67 ලක්ෂයක්. දාන වශයෙන් ගත්තොත් ඔය පල්ලෙහා තියෙනවා 1,67 ලක්ෂයක් machines තියන්න පුළුවන්. ඒතර ඒ වගේ network ඇත්තටම 126ක් තියන්න පුළුවන්. 127ක් මෙතන කියලා තියෙන 126ක් ඒ වගේ network තියන්න පුළුවන්. ඒ කියන්නේ 1,67 ලක්ෂයේ network 126ක් තියන්න පුළුවන්. ඊළඟ class B ගත්තාම දැන් ඔයාලට පැහැදිලි ඇති 255.255.0.0 කියලා තමයි subnet එක වැටෙන්නේ. එතකොට මුල් කොටස් දෙක network ID එකට වෙන් වෙනවා. ඉතුරු bit 16 නැත්නම් 8 කොටස් දෙක host ID එකට යනවා. එතකොට class B එකෙන් network තියන්න පුළුවන් 16384ක් එක network එකේ machines තියන්න පුළුවන් 65000 ගාණක්. එතකොට class B IP address ලොකු ආයතන වල පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පොඩි network වලට ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. අපි ගන්න 192යි 168යි 0යි එක ඔය වගේ IPs අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ නේද? ඒක class C කියලා කිව්වහම class C IP එකක් දැම්මම 255.255.255.0 ගන්නවා. එතකොට host එක bit 8 තමයි host එක. අන්තිම bit 8 තමයි host එකට වැටෙන්නේ. එතකොට machine 254ක්. බිඳුවයි ගන්නෙත් නෑ 255ක් ගන්නෙත් නෑ 254ක් ඒව network එක තියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඔන්න මේ මම ඉතා සරලව මේ class IP address ගැන පොඩි IPv4 ගැන කතා කරේ. ඊළඟට දැන් පොඩ්ඩක් කොහොම තියලා අපි යමු overview of IP settings ගැන පොඩ්ඩක් මෙන්න මෙතන slide එකක් තියෙනවා. මේක පොඩ්ඩක් බලන්න. දැන් මෙතන subnet දෙකක් නැත්නම් network දෙකක් තියෙන්නේ මේ. මේක දාලා තියෙනවා subnet 1 එකේ තියෙන 192.168.2.810 කියලා. එතන මේකේ network ID එක වෙන්නේ 192.168.1 2. හරිද? අනිත් එක බලන්න. අනිත් එකේ sorry. මේක බලන්න. එතකොට ඒකේ තියෙන subnet වෙන network ID එකක් තියෙනවා. එතකොට මේ දෙක අපිට මේ subnet නැත්නම් network දෙකක් තියෙනවා. එතකොට මේ දෙක අපිට සම්බන්ධ කරන්න නම් අපිට router එකක් දාන්න. මොකද network දෙකක් නේ. router එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් subnet එකෙන් හරි subnet mask එකෙන් කියන්නේ මොකද්ද? අපේ network ID කොටස මොකද්ද? host කොටස මොකද්ද කියලා
අපිට බෙදලා දෙන එක තමයි සබ්නෙට් එකෙන් කරන්නේ. හරි? right. එතකොට දැන් අපි යමු මෙන්න මේ ස්ලයිඩ් එකට. දැන් මේ එක සබ්නෙට් එකක් මේ අනිත් සබ්නෙට් එක. එතකොට මට ඕන මේ සබ්නෙට් 1 වල ඉඳන් සබ්නෙට් 2 වලට ඇක්සස් කරන්න. එතකොට මේක නෙට්වර්ක් දෙකක් නේ. එතකොට මේ නෙට්වර්ක් දෙක සම්බන්ධ කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් රවුටර් එකක්. මේ රවුටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට රවුටර් එකේ IP එක තමයි මෙන්න මෙතන මම පොඩ්ඩක් IP address වලට ආයිසරයක් කියන්නම්. අපි adapt options වලට ගිහිල්ලා මගේ adapt එකට IP set කරන්න හදන්නේ IPv4 එකට ගිහිල්ලා properties අරගෙන මෙන්න මෙතන තියෙනවා දැන් ඔයගොල්ලෝ දන්න IP address එක දාන්න මෙන්න මෙතනට. ඊළඟට subnet එක auto වැටෙනවා. classless වල වැටෙන්නේ නැහැ classful වල වැටෙනවා. මෙන්න default gateway එක. අන්න මෙන්න මේකට තමයි අපි වෙන network එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතනින් වෙන අපේ network එකේ වෙන network එකකට හරි වෙන network එකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ network එකට යන්න මොන device එක හරහාද මොන router එක හරහාද අන්න router එක IP එක මෙතනට දානවා. ඔයගොල්ලෝ එතන ඔයගොල්ලෝ machine එක ඔයගොල්ලෝ internet ගන්න හදනවා කියලා නම් router එකක් ඒ router එක IP එක තමයි මෙතනට දාන්න ඕනේ. right. දැන් ඊළඟට තව පුංචි දෙයක් මට කතා කරන්න තියෙනවා. implementing automatic IP sorry ඊට ඉස්සෙල්ලා මට කතා කරන්න තියෙනවා subnet එක ගැන මම කතා කරා. දැන් ඔය subnet එක දෙකක් වුණොත් එහෙම අපිට මේ දෙකක් කනෙක්ට් කරගන්න router එකක් පාවිච්චි කරන්න වෙනවා කියලා අපි සරලව කිව්වා. ඊළඟට public and private IP addressing. මේ IPv4 address public සහ private කියලා දෙකකට බෙදෙනවා. මේක ඇමරිකාවේ තියෙන අයන කියන ආයතනය තමයි මේවා අපිට හදලා දෙන්නේ. මේ 1981 මට මතක තියෙන 1981 මේ IPv4 එක හඳුන්වලා දෙනවා. IPv4 එක හඳුන්වලා දෙන. එතකොට 2011 වගේ එනකොට ඇත්තටම IPv4 එකේ IP address අපිට මදි වෙනවා. නිසා 2098 IPv6 එක හඳුන්වලා දෙන එක අපි ඉස්සරහට කතා කරනවා. එතකොට මේ IPv4 IP address බෙදුවා public සහ private කියලා. public කියලා කියන්නේ ඒවා අපිට ඉන්ටර්නෙට් වලට යන්න ඉන්ටර්නෙට් වලට යන්න අපේ network එකෙන් පිටට ගිහිල්ලා එළියට ගිහිල්ලා එළිය සැරිසරන්න අපිට ඕන IP සම public IP කියලා කියන්නේ. ඒක unique IP එකක්. අපි පාවිච්චි කරන IP එක දෙන්නේ service provider තමයි අපිට ලබා දෙන්නේ. ඒක unique IP එකක්. ඒ හරහා අපිට පුළුවන් ඉන්ටර්නෙට් access කරන්න. මේක අයන කියන ආයතනයෙන් තමයි අපිට මේක assign කරලා දීලා තියෙන්නේ. එතකොට ඒක SLT අරගෙන SLT ලා අපිට දෙන්න උන උදාහරණයක් විදිහට බලන්න මගේ public IP එක what is my IP කියලා type කරා නම් හරි මේ තියෙන මගේ public IP එක ගන්න පුළුවන්. ඒක SLT ළඟින් දැන් මට දීලා තියෙන IP එක මගේ router එකට. හරි? right. ඊට පස්සේ private IP. මේ private IP range එක ඔයගලන්ට පෙන්නලා දෙලා class A වල class B වල class C වල IP range ටික ඔයගලන්ට පල්ලෙහා පෙන්නලා තියෙනවා. මේක non routable on the internet. internet හරහා ගමන් කරන මේ IP address වලින් බෑ. ඊළඟට මේක assign කරන්න පුළුවන් local organizations වල තමයි අපේ local network වල තමයි මේක assign කරන්නේ. එතකොට දැන් මේක අපේ machine එකකට මේ IP address private IP එකක් දාගෙන මේක ඉන්ටර්නෙට් යන නම් අපිට public එකකට හරවන්න ඕන translate කරන්න ඕනේ ඒක router එකෙන් කරලා දෙනවා. පැහැදිලිද? එහෙනම් IP address public සහ private කියලා වර්ග දෙකක් තියෙනවා. private address තමයි අපේ local network වල පාවිච්චි කරන්නේ. ඊළඟට යමු implementing automatic IPv4 addressing. හරි. දැන් ඔයගොල්ලන්ට මම කියවනේ machine switch එකක් කරා machines ටිකක් network කරගත්තාම එතන IP address දෙන්න කවුරුත් නැහැ. අපි දුන්නේ නැතුව නිකන් එතන automatic API එකෙන් තමයි ඒ ටික connect වෙන්නේ.
එතකොට ඒ ඇපීපා වලට පුළුවන් නෙට්වර්ක් එකක් ඔටෝමැටික් බිල්ඩ් අප් කරන් කන්ටිනියු කරන් යන්න. හැබැයි රවුටර්ස් එක වැඩ කරන්නේ නැහැ. එතකොට මේක රවුටර්ස් එක කන්ෆිගර් කරන්න රවුටර්ස් හරහා මේකට ඉන්ටර්නෙට් ගන්න ඕන නම් වෙන නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න ඕන නම් අපිට එක්කෝ මැනුවලි IPs දාන්න ඕනේ. එහෙම නැත්නම් DHCP සර්වර් එකක් කරා IP ලබා දෙන්න ඕනේ. දැන් ඕගොල්ලන්ගේ ගෙදර මැෂින් දෙක තුනක් තියෙනවා. අපි තමු රවුටර් එකට කනෙක්ට් කරලා මැෂින් දෙකක් තුනක් තියෙනවා. ඕගොල්ලෝ මේකට IP දීලා තියෙනවද? මම හිතන්නේ නැහැ. IP දීලා නැහැ. ඒක රවුටර් එකට කනෙක්ට් කරපු හැටිම ඔටෝමැටික් ඒව නෙට්වර්ක් කරලා ඉන්ටර්නෙට් ඔක්කොම ලබා ගන්නවා. ඒකට හේතුව තමයි අපේ රවුටර් එකේ අපි පාවිච්චි කරන ADSL රවුටර් එක වෙන්න පුළුවන්. ADSL රවුටර් එකේ DHCP ෆැසිලිටි එක තියෙනවා. උදාහරණයක් මම මෙහෙම පෙන්නන්නම් ඔයගලන්ට. මේ මගේ රවුටර් එක NSLT රවුටර් එක. බලමු ලොග් වෙන්න පුළුවන්ද කියලා. මෙන්න බලන්න මගේ රවුටර් එකට මම ලොග් වුණා. මෙන්න මේකේ තියෙනවා මගේ රවුටර් එකේ IP එක LAN කියන එකට ගියාම බලා ගන්න පුළුවන් මේ මගේ රවුටර් එකේ IP එක මේ DHCP server configurations මේ රවුටර් එකේ DHCP facility එක enable වෙලා තියෙන්නේ. එතකොට එයා අපිට IPs issue කරනවා. එහෙම නැත්නම් අපිට DHCP server එකක් තියෙනවා. මේ බලන්න දැන් අපි හිතමු අපි මම server operating system එක පොඩ්ඩක් ගන්න. අපි PU ගිහිල්ලා DHCP ගියාම මේ DHCP server එකක් කරා අපිට IP configure කරන්න පුළුවන්. automatic අපේ network එකට IP configure කරන්න පුළුවන්. එතකොට අපේ network එකකට අපිට manually IP දෙන්නත් පුළුවන්. එච්චර ඒක machine කීපයක් තියෙනවා නම් ඒක ගැටලුවක් නැහැ. නමුත් සාමාන්‍ය ලොකු machines ප්‍රමාණයක් තියෙනකොට අපි manually IP දෙන්නේ ඒක කාලය වැය වෙන සහ වර්ධින්න පුළුවන් දෙයක්. එතකොට DHCP ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරගන්න. ඊළඟට tool for configuring network settings. මේ network settings configure කරන tools ගැන කතා කරොත් ඔයගලන්ට මම ඒ tools කීපයක් පෙන්නුවා මම ආයෙත් මතක් කරගෙන යන්න. open network and internet settings කියන ක්ලික් කරලා අපිට settings වලට ගියාට පස්සේ මෙතන තියෙන change adapter options, change advanced sharing options ගියාම එතන මේ ටික change කරන්න පුළුවන්. ඊළඟට network and sharing center ගිහිල්ලා අපිට මෙන්න මෙතන තියෙනවා අලුත් connection එකක් හදාගන්න, troubleshoot කරන්න. ඒ ටික මෙතන තියෙනවා. ඊළඟට setup wizard කියන්නේ මම දැන් පෙන්නපෙදන. ඊළඟට PowerShell උත් අපිට පාවිච්චි කරන්න පුළුවන් network configure කරන්න PowerShell පාවිච්චි කරන්න පුළුවන්. තව command prompt tool එකක් තියෙනවා. command prompt එකේ net sh කියලා tool එකක් තියෙනවා. ඒක කරාත් මේ network settings configure කරන්න පුළුවන්. අපි යමු tool for troubleshooting network connections. මේ network troubleshooting වලට පාවිච්චි කරන tools මොනවද කියලා පොඩ්ඩක් බලන්න. පළවෙනි එක තමයි event weaver. අපි ගමු event weaver එක. computer management ගන්නවා. computer management අරගෙන මේ event weaver එක ගත්තට පස්සේ Windows logs වලට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් මේ logs වල system එකේ ආපු errors මොනවාද. මේ errors click කර අපිට බලන්න පුළුවන්. මෙතනින් අපිට අදහසක් ගන්න පුළුවන් ඇයි මෙහෙම error එකක් ආවේ. network සම්බන්ධ error එකක් ආව නම් ඒක මෙතනින් ඒවා බලන්න පුළුවන්. එහෙනම් එකක් තමයි ඔන්න event weaver එකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. ඊළඟට
Windows network diagnostic අර මම ඉස්සෙල්ලා පෙන්නපු network diagnostic tool එක කරාත් ගිහලා බලන්න පුළුවන්. ඊළඟට IP config කියලා කියන්නේ command prompt එක type කරන්න පුළුවන් tool එකක් අපිට. ipconfig / type කරලා අපි enter කරාම ipconfig එකේ help එක ගන්න පුළුවන්. ipconfig කරා අපිට බලන්න පුළුවන් අපේ network දැන්ට active network connection එකේ configurations ටික ගන්න පුළුවන්. ඊළඟට ipconfig /all කියලා type කරලා තියෙන ඔක්කොම network adapters වල විස්තර ටික ගන්න පුළුවන්. ඒ වගේ මේක switches ගොඩක් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් ipconfig එක. ඊළඟට pin and path pin. මෙන්න මේක අපිට වැදගත් වෙනවා. pin අපිට පුළුවන් මොකක් හරි IP address එකට අපි pin command එකක් යවනවා. අපි කියනවා මේකට ICMP request එකක් කියලා. අපි හිතමු අපිට පුළුවන් දැන් මේ අපි මෙහෙම හිතමු pin අපිට පුළුවන් pin www.google.com කියලා type කරලා enter කරාම ICMP request එකක් යවනවා Google server එකට ගිහලා reply එකක් ගන්න. මේක continue කරන්න ඕන නම් pin space එකක් තියලා www.google.com කියලා space එකක් තියලා -t type කරලා enter කරාම දිගටම reply වෙනවා. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් Google server එකත් එක්ක අපි connect වෙලා ඉන්නවද? ඒක connection එක බින්දෙනවද? ඊළඟට ඒක reply වෙන time එක පිළිබඳව ගන්න පුළුවන්. දැන් මේක දිගටම reply වෙනවා -t press අපි type කරලා enter කරාම. අපි මේක නවත්තන්න control c press කරාම අපිට නවත්තන්න පුළුවන්. එතකොට ඊළඟට තව command එකක් තියෙනවා. අපි තව command එකක් තියෙනවා. path pin කියලා. හරිද? මේ path pin කියලා කියන command එකෙන් අපිට මේකට ඉස්සෙල්ලා මම පුංචි තව command එකක් කියලා යන්නම්. trace කියන එකට යමු. ඊට ඉස්සෙල්ලා තියෙනවා ARP -a කියලා. ඒකත් type කරලිමු ARP. ARP -a type කරලා enter කරමු. දැන් බලන්න ARP -a කියලා type කරාම අපිට මේ අපේ network එකේ තියෙන අපිට address ටික ඊළඟට ඒවල තියෙන මේ network device වල තියෙන IP address ටික එතනින් ගියාම physical address ටික type එක dynamic static ද කියන ඒවා අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට අපි තව command එකක් තියෙනවා trace කියලා. trace. මේ trace කියන command එක type කරලා trace space එකක් තියලා අපි www. කියලා type කරලා enter කරාම මේ Google server එකට අපි මොන router සරහාද connect වෙන්නේ කියන එක මෙන්න මේ www.google.com කියන එකට මොන router සරහාද අපි මේ connect වෙන්නේ කියන එක ගැන අපිට මෙතන අවබෝධයක් දෙනවා. උදාහරණයක් දැන් මේක ගන්න ගිහිල්ලා තියෙනවා අපේ router එකේ IP එක 192.168.1.1 ඊළඟට තියෙන 100.74.0.1 ඒ කියන්නේ අපේ SLT සමහරක router එකක් වෙන්න පුළුවන්. ওই විදිහට ඒක ගිය path එක එතනට ගියේ කොහොමද කියන එක අපිට හොයලා දෙනවා. ඊළඟට ඒ trace කියන එක
ඊළඟට ns lookup මේ ns lookup කියන එකෙන් හරි ns lookup space 0.0.0 sorry 8.8.8.8 ඔයගොල්ලෝ දන්නවා ඇති මේක ඇත්තටම Google DNS සර්වර් එකේ IP එක ns lookup කියලා ටයිප් කරාම බලන්න මොකක්ද ඔයගලන්ට පෙන්වන්න තියෙන්නේ ඒ IP address එක දාලා නම හොයලා දීලා තියෙනවා DNS Google කියලා name එක එහෙනම් අපිට name resolution කියලා එකක් ඉගෙන ගන්නවා මේකෙදි අපිට අදගත් වෙනවා මෙන්න මේ IP එකට අදාළ name එක server name එක මොකක්ද කියන අදහස ගන්න පුළුවන් ns lookup වලින් මේක name resolutions වලට වැදගත් වෙන එකක් හරි ඔය වගේ tools කීපයක් කතා කරා මම ඔයගලට පෙන්නුවේ ඊළඟට Windows PowerShell වලිනුත් අපිට network connection troubleshoot කරන්න පුළුවන් ඊළඟට Microsoft Message Analyzer කියලා tool එකක් තියෙනවා මේක download කරගන්න ඕනේ Message Analyzer හරහා අපිට analyze කරන්න පුළුවන් අපේ network එකේ තියෙන machines ඒවල තියෙන IP address මොනවද ගැටලු තියෙන්නේ කියලා analyze කරගන්න පුළුවන් ඊළඟට අපි යමු overview of IPv6 in Windows 10 right 1998 IPv4 එක හඳුන්වලා දීලා පස්සේ අයන කියන ආයතනයට තේරුම් යනවා මේක මදි වෙනවා කියලා. ඊට පස්සේ 1998 මේ IPv6 එක හඳුන්වලා දීලා තියෙනවා. IPv4 එක bit 32ක ඇඩ්‍රස් එකක්. මේක bit 128ක ඇඩ්‍රස් එකක්. IPv4 එකත් එක්ක IPv6 එක ඇඩ්‍රස් ප්‍රමාණය කම්පෙයාර් කරන්න මම උදාහරණයක් කිව්වොත් එහෙම අපි ගමු ලොකු ටිපර් එකක් වැලි ටිපර් එකක් ගමුකෝ ලොකු වැලි තුනමාරේ වැලි ටිපර් එකකට වැලි පිරෙව්වොත් ඒ ටිපර් එකේ තියෙන වැලිකට ප්‍රමාණයට IPv4 ඇඩ්‍රස් තියෙනවා ටිපර් එකක තියෙන වැලිකට ප්‍රමාණයට IPv4 ඇඩ්‍රස් තියෙනවා හරි හිතන්න මේක ටිපර් එක වැලිකට ගණන් කරලා බලන්න ඕනේ. එච්චර ප්‍රමාණයකට IPv4 ඇඩ්‍රස් තියෙනවා. නමුත් දැන් ඒක මදි වෙලා තියෙනවා. IPv4 දැන් අපෙන් අයින් වෙනවා. දැන් අපිට IPv4 6 වලට යන්න කියලා කියනවා ඇත්තටම. නමුත් Windows 10 වල තියෙන අපූර්ව හැකියාවක් ඒකට කියන dual stack කියලා IPv4 machine එකයි IPv6 machine එකයි මෙයාට කිසි ගැටලුවක් නැතුව ඒ දෙක හරහා communicate කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝ IPv6 දැම්මත් තව එක්කෙනෙක් IPv4 දැම්ම කියලා ගැටලුවක් නැහැ. මෙයාට ඒක communicate කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව එයා ඒක convert කරගන්නවා. right. එතකොට IPv6 address ප්‍රමාණය කොච්චරද කියනවනම් වැලි කැට වලින් සූර්යයා වහන්න පුළුවන් තරම් ප්‍රමාණයක IP address ප්‍රමාණයක් ජෙනරේට් කරන්න පුළුවන් කියලා කියනවා. වැලි කට වලින් මේ සූර්යයා වහන්න පුළුවන් ප්‍රමාණයක්. පෘථිවිය වගේ 109 පාරක් ලොකුයි මේ සූර්යයා. හිතා ගන්න. ඉතින් මේක මදි වී කියලා කියන්න බෑ. ඉතින් අපිට අපි එහෙම කියන්න යන්නෙත් නෑ. මොකද ඕක IPv4 එකක් තියෙනකොට තමයි එහෙම තමයි කියලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. හරි. ඉතින් හිතා ගන්නකෝ IP address 6 එකේ IP address ප්‍රමාණය කොච්චර ජෙනරේට් කරන්න පුළුවන්ද කියලා. මුළු සූර්යයා වහයන්නේ වැලිකට තරමට වැලිකට ප්‍රමාණය තරමට IP address generate කරන්න පුළුවන් කියලා කියන්නේ. එහෙනම් large address space එකක් තියෙනවා. තව විශාල address space එකක් හරි IPv6 වල තියෙනවා. ඊළඟට IPv6 එකේ hierarchical addressing තියෙන. ඒ කියන්නේ මේ bit 128ක් තියෙනවා. 16 කොටස් හෙක්සඩෙසිමල් වලින් තියෙන්නේ 8කට තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන තියෙනවා. හරි. මේකේ කොටස් වෙන් කරනවා එතන කිව්වොත් එහෙම මේක බ්ලොක්ස් වෙන් කරලා තියෙනවා දැන් මැනුෆැක්චරර්ට වෙන් කරලා තියෙනවා. කන්ට්‍රි එකට වෙන් කරලා තියෙනවා. ඊළඟට ඒ ප්‍රාන්තයට වෙන් කරලා තියෙනවා. ආයතනයට වෙන් කරලා ඔහොම වෙන් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ හිතා ගන්නකො කොච්චර ඇඩ්‍රස් ප්‍රමාණයක් තියෙනවද? එතකොට මේ ඇඩ්‍රස් මේක බ්ලොක්ස් ඔයගොල්ලන්ට පේනවා යට දාලා තියෙනවා.
සර්විස් ප්‍රොවයිඩර් වෙන් කරනවා ඊළඟට කන්ට්‍රි එකට වෙන් කරන්න පුළුවන් ඊළඟට ප්‍රාන්තයකට වෙන් කරන්න පුළුවන් කම්පැනි එකට වෙන් කරන්න පුළුවන් එතකොට හයිරාටිකල් ඇඩ්‍රස් ස්ට්‍රක්චර් එකක් තියෙන නිසා මේ තාම පහසුවෙන් මේක රවුට් කරන්න එහෙම යවන්න පුළුවන් ඊළඟට stateless and stateful address configuration ඒ කියන්නේ අපිට පුළුවන් DHCP සර්වර් එකක් කරහා කන්ෆිගර් කරන්න පුළුවන් ඒක නැතුණත් කන්ෆිගර් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ ඊළඟට required support for IPsec කියන protocol එකට මෙයා support කරන කිසිම ගැටලුවක් නැහැ ඊළඟට restore end to end communication එක ඒ කියලා කියන්නේ අපිට කෙලින්ම කිසිම කෙනෙක්ගේ සහයෝගයක් නැතුව අපිට කෙලින්ම අමතන්න පුළුවන් IP address එකක්. ඒ කියන්නේ එච්චරටම මේකේ වාසි වැඩි. ඊළඟට prioritize delivery. අපිට පුළුවන් select කරන්න මොන IP එක ඉස්සරහම යවන්න ඕනේ. මොන packets ඉස්සරහම යවන්න ඕනේ නැත්නම් මොන IP packets ඉස්සරහම යවන්න ඕනේ කියන එක අපිට දෙන්න පුළුවන්. ඊළඟට එක single subnet එකකින් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ hotspot එකක් නිර්මාණය කරගන්න. ඒ වගේ දේවල් ඕන දෙයක් එක single subnet එකකින් කරන්න පුළුවන්. ඊළඟට extensibility කියලා කියන්නේ විශාල කරන්න පුළුවන් ගොඩාක්. එතකොට දරුවෝ IPv6 කියලා කියන්නේ අපි බලමු IPv6 එක අපිට ඉන්ස්ටෝල් කරන්න මේ දාන්න දෙන තැන පොඩ්ඩක් අපි ගිහිල්ලා මෙන්න මෙතන තමයි අපිට දාන්න දෙන්නේ. ඇත්තට මම හිතනවා IPv6 එක වෙනම පාඩමක් විදියට ඉස්සරහට අපි කරන්න බලාපොරොත්තුවක් කොහොම හරි අපි කතා කරන්න බලාපොරොත්තු. මොකද මේක එච්චර වැදගත්. ගොඩක් දෙනෙක් IPv6 ගැන දන්නේ නැහැ. ඒකේ තියෙන සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගන්න බලමු. ඒක වෙනම ලෙසන් එකක් විදියට කතා කරන්න පුළුවන් දෙයක් තමයි මේ IPv6 කියලා කියන්නේ. රැටෙන ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ IPv6 එක ගැන. අපි ඊළඟට යමු. මේ IPv6 address types තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් unicast කියලා කියන්නේ එක one to one එක node එකකින් ඉඳන් එක computer එකකින් ඉඳන් තවත් device එකකට නැත්නම් තවත් computer එකකට මෙයා communicate කරන එක තමයි unicast කියලා කියන්නේ. ඊළඟට multicast කියලා කියන්නේ one to many එක තැනක ඉඳන් තැන් කීපයකට යනවා. උදාහරණයක් මම මෙහෙම කිව්වොත් එහෙම අපි ඊමේල් එකක් යවනවා. ඊමේල් එකක් යවනවා එක්කෙනෙකුට ඊළඟට CC කරනවා කීප දෙනෙකුට. ඒතර එක තැනකින් ඒ ඊමේල් එක යනවා අර යවපු එක්කෙනාටත් යනවා CC කරපු කට්ටියටත් යනවා. අන්න හොඳම උදාහරණය multicast කියන එක. ඊළඟට anycast කියලා කියන්නේ ළඟම තියෙන එකට යනවා යා. තව විදිහට කියනවා මේක දැන් උදාහරණයක් විතර අපිට මේ Google servers වලට connect කරලා ගොඩාක් routers ප්‍රමාණයක් තියෙනවා. හරි? අපි www.google.com එක ගියාම හරි. එයා ක්ෂණිකව ළඟම තියෙන එකට router එකට එයා හරි යනවා. ඒක තමයි anycast කියලා අපි කියන්නේ. anycast IP address මේ IP address වල මේ IPv6 එකේ anycast කියන්නේ අන්න ඒ වගේ address වල right. ඊළඟට මේ unicast address type තුනක් තියෙනවා. එකක් තමයි global unicast. global unicast කියලා කියන්නේ හරියට මම ඔයගලට ඉගන්නුවා මේ public IP address වගේ. IPv4 වල public IP address ගැන කතා කරන්නේ. අන්න ඒවා තමයි IPv6 වල global unicast කියලා කියන්නේ. ඊළඟට unique local කියලා කියන්නේ අපි කතා කරපු IPv4 වල කතා කරපු private address තමයි unicast කියලා කියන්නේ. ඊළඟ local link කියලා කියන්නේ අර IPv4 වල අපි කිව්ව automatic configure කරපු API IPs වලට තමයි class IPv4 IPv6 වල link local address කියලා කියන්නේ automatic configure කරගන්න IPs වලට. පැහැදිලිද? හරි. එහෙනම් අපි යමු ඊළඟට implement name resolution.
දැන් වෙලාව 9:35යි. ප්‍රශ්නයක් නෑ. තා පොඩ්ඩයි තියෙන්නේ. implementing name resolutions. දැන් මේ ගැන කතා කරොත් එහෙම දැන් මොකක්ද මේ name resolution කියලා කියන්නේ? දැන් අපි network එකක computer search කරන්න එහෙම නැත්නම් website එකක් search කරන්න නමක් ගහලානේ. මොකද නමක් මතක තියාගන්න අපිට ලේසියිනේ. මේ නම ගැහුවාම නමක් type කරාම ඒක කොහොමද IP address එක බවට පත් කරන්නේ? නමක් IP address එකක් බවට පත් කරන ක්‍රමවේදය අපි කියනවා name resolution කියලා. හරි. එතකොට මොකද්ද කොහොමද මේක වෙන්නේ? දැන් අපි browser එකක් කරන් අපි නමක් ගන්නවා නැත්නම් network එකට ගිහිල්ලා අපි computer name එකක් type කරාම ඉස්සලම් බලනවා ඒ නම අපි සඳහන් කරන නම host එක නමද කියලා. host local host name එකද කියලා. එහෙනම් host එකේ තියෙන sharing මොකක් හරි පෙන්නලා යා නිකන් ඉන්නේ. ඒ අපි සඳහන් කරන නම host computer name එක නෙමෙයි නම් ඊළඟට එයා බලනවා දෙවෙනි අවස්ථාවේදී දැනට අපි DNS reserve cache එකේ තියෙන අපේ අපි cache එක තියා ගන්නවනේ අපි access කරපු sites ඒවා ඔක්කොම cache එකේ තියා ගන්නවා. එතකොට ඒ cache එකේ තියනවාද කියලා බලනවා. ඒ නමට සම්බන්ධ මොකක් හරි දෙයක්. එහෙමත් නැත්නම් තුන්වෙනි පියවරේදී ඊළඟට බලලා එහෙම නැත්නම් ඊළඟ ස්ටෙප් එකේ එහෙමත් නැත්නම් බලනවා මේ host file කියලා එකක් තියෙනවා. host file එකේ තියෙනවද කියලා බලන්න. host file එක ගැනම ඔයගලන්ට ඒක තියෙන්නේ C වල Windows වල system 32 වල drivers වල ECT කියන folder එකේ. ඒක hidden file එකක් විදිහට තියෙන්නේ show hidden files and folders. අපි දාගෙන තමයි මේක බලන්න ඕනේ. මම පොඩ්ඩකට යනවා host file එක පොඩ්ඩක් open කරන්න. මේ තියෙන අපේ host file එක. මේක ඔයගලට හරිය වැදගත් වෙවි. මේක මම notepad එකකින් open කරනවා. open with ගිහිල්ලා notepad එකකින් open කරාම මේ host file එකට දාන්න පුළුවන් entries. ඔයගොල්ලෝ දන්නවා මෙතන IP address එකක් තියෙනවා 127.0.0.01 කියලා. 127.0.0.1. මේකට කියන loop back IP කියලා. මම CMD අරගෙන pin 127.0.1 hyphen t කියලා දාලා pin කරනවා. මේක කම්පියුටර් එකේ host තියෙන IP එකක්. අපි මේකට කියනවා මේක අපේ TCP IP protocol එක test කරගන්න තියෙන IP address එක. මේකෙන් කොහෙටවත් connect වෙන්නේ නැහැ. මේක කම්පියුටර් දාන්නත් බෑ. ඉතින් අපේ protocol එක ඕකේද කියලා check කරගන්න ඒවා හරියට function වෙනවද කියලා බලාගෙන තමයි මේ loopback IP එක තියෙන්නේ. එතකොට ඒකෙන් intent ඒක කොහෙටවත් connect වෙන IP එකක් නෙමෙයි. දැන් මෙතන තියෙනවා දැන් ඔන්න බලන්න මම කියන මෙන්න මෙහෙම දෙයක්. Google කියන දැන් මම ගන්න මගේ browser එක දැන් මට මගේ default browser මේ search engine එක Google කියලා තියෙනවා. හරි. දැන් මොන්න බලන්න මම කරන වැඩේ මම මෙතන කියනවා google.com නැත්නම් google.lk කියලා type කරොත් මෙන්න මේ IP එක හොයාගෙන යන්න. මම ඒක number sign එකක් දැම්මම hash mark එකක් දැම්මොත් ඒ lines apply වෙන්නේ නැහැ. ඒක මම hash mark දෙක අයින් කරා. මම type කරනවා 127.0.1 tab එක හරි space එක හරි දීලා www.google.com google.lk කියලා type කරලා මම මේක save කරනවා. මම මේක save කරා. දැන් මම මගේ Chrome එක ගත්තාම බලන්න මොකද වෙන්නේ කියලා. Google site එකට යන්න බෑ. හරි host file එකේ කියලා තියෙනවා Google කියලා type කරත් මෙන්න මේ IP එකට යන්න කියලා. IP එක loopback IP එක. එතන Google නෑ. ඔය උතන්ට අපිට ඕන වෙබ්සයිට් දාලා අපිට අවශ්‍ය sites block කරන්න පුළුවන්. අපිට ඔක loopback IP එකත් ඒවා match කරලා. ඔක හරිය වැදගත් ඔයගලන්ට loopback මේ host file එක. මේක පැහැදිලිද? මම මෙතන number sign එක දැම්මට පස්සේ ඒ line එක active නෑ. ඒතර ආයි Google වැඩ කරાવી අපි බලමු. මම save කරන්න. දැන් මම ආයිසරයක්
Google මම දැන් ඔන්න වැඩ කරනවා. හරි? right. දැන් ඒක ඔයගලන්ට තේරෙනවද දැන්? එහෙනම් දැන් local මං ගහන නම local machine name එක තියලා බලනවා. ඊළඟට නැත්නම් DNS cache එකේ බලනවා. නැත්නම් අපේ host file එකද කියලා බලනවා. එහෙම නැත්නම් අපේ එතරම් නෙමෙයි නම් අපේ DNS server එකට යනවා. DNS server එකේ තියෙනවා නම් එතනින් අපිට ඒක අරන් දෙනවා. හරි. දැන් බලමු මේ domain name server එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ අහලා ඇති මේ DNS servers ගැන. අපේ කම්පැනියේත් අපි local DNS server එකක් තියාගෙන ඉන්නවා අපි. හරි. දැන් අපි type කරනවා www.microsoft.com. මෙයා අර විදිහටම අපේ DNS cache එකේ මේ නම සම්බන්ධයෙන් දෙයක් තියෙනවද කියලා බලනවා. ඊළඟට host file එකේ බලනවා. ඊට පස්සේ අපේ DNS server එකට යනවා. DNS server එකෙත් නැත්තම් DNS server එකෙන් අහනවා අපේ root DNS server එකට. මේ root DNS server එකේ තමයි .org, .com, .net කියලා මේ වගේ හරි මේ ප්‍රධාන root ටික තියෙන්නේ කොයිද කියලා සඳහන් වෙලා තියෙන තැන. එතකොට මෙයා යනවා ද අපේ DNS server එකෙත් මේක නැත්තම් අපි මෙයා යොමු කරනවා root DNS server එකට. ඊට පස්සේ root DNS server එකෙන් කියනවා .com එක තියෙන්නේ මෙන්න මෙතනයි කියලා. ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා අපේ DNS server එකෙන් .com server එකට යනවා. .com server එකෙන් කියනවා microsoft.com තියෙන්නේ මෙන්න මෙතන කියලා. ඊට පස්සේ microsoft.com server එකට ගිහිල්ලා එතනින් ඒකට දාලා IP address එක අපිට ලබා දෙනවා. ඔන්න අපි තාම සරලව පැහැදිලි කරොත් එහෙම domain name server එකේ නැත්නම් domain name service එකේ තියෙන server එකේ තියෙන domain name system එකේ තියෙන විශේෂත්වය ගැන. ඊළඟට මේක troubleshooting name resolution troubleshooting name resolution යටතේ අපිට අර trace pin කරලා බලන්න පුළුවන් IP address එක host ගේ IP address එකට host name එකට ඊළඟට DNS එක clear කරන්න පුළුවන්. ඊළඟ host file එකේ තියෙන entries තියෙනවා නම් ඒවා edit කරලා ඒවා හදන්න පුළුවන්. ඊළඟට implementing wireless connectivity මගේ මම ඩෙස්ක්ටොප් එකෙන් තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ නිසා මගේ ලැප්ටොප් එක මම රිමෝට් ඩෙස්ක්ටොප් එකක් විදිහට මම මෙතනට අරගන්න හදන්නේ. ඉස්සර මේක ගැන කතා කරලා ඉවරලා. දැන් wireless network technology එක ගොඩක් ජනප්‍රියයි. බොහෝ දුරට අපිට අපි ළඟ ගෙවල් වල තියෙන wireless routers, companies වල තියෙන wireless routers, wire සහ wireless network හරි එකට සම්බන්ධ වෙලා තමයි වැඩ කරන්නේ. එතකොට අපිට පුළුවන් අපේ ස්විච් එකට wireless router එකක් කනෙක්ට් කරලා ඒ router එකෙන් හරහා අපේ Wi-Fi ආකාරයට අපේ devices අපේ network එකට කනෙක්ට් කරගන්න. ඒකේ settings ගැන පොඩි හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඉස්සෙල්ලාම යන්න මගේ router එකට පොඩ්ඩක් ආයිසරක් ගියොත් මේ මගේ තියෙන්නේ Huawei router එකක් SLT එකෙන් දීපු ඒ router එකට log වෙලා මේ WLAN කියන එකට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති SSID එක නෙම විදිහට මගේ නම දීලා තියෙනවා චාමර කියලා. ඊට පස්සේ encrypted method එක authentication mode එක සහ encrypted සහ මගේ Wi-Fi password එක නැත්නම් wireless password එක දීලා තියෙනවා. ඒත් router එකේ අපිට ওই ටික configure කරන්න පුළුවන්. එතකොට අපිට network එක අපේ network එකේ මේ නම චාමර කියන නම search වෙලා ආවි බලමු අපි කොහොමද තියෙන්නේ කියලා. මට විනාඩියක් දෙන්න. හරි. පොඩ්ඩක් ඉන්න මම හරි.
දැන් මම මගේ ලැප්ටොප් එක කනෙක්ට් කරගත්තා. මගේ ඩෙස්ක්ටොප් එක මම ෂෙයා කරගත්තේ නෑ තාම. පොඩ්ඩක් ඉන්න. මම යනවා wireless network configurations වලට. මම start settings වලට ගිහිල්ලා network and internet කියන එක ක්ලික් කරලා ඒක තියෙනවා wifi. wifi on කරාට පස්සේ මට අවට තියෙන wifi networks wireless network search කරලා එනවා. මම show available network වලට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා charmer කියලා මගේ අර router එක මෙතන පෙන්නලා තියෙන SSID එකේ charmer කියන එක පෙන්නලා තියෙනවා. මට ඕක select කරලා connect වෙන්න පුළුවන්. ඊළඟට show available network කියන එක අපි ගියේ. ඊළඟට manage non network කියන එකට click කරලා අපිට ගිහිල්ලා මේ තියෙන්නේ මගේ laptop එක මීට ඉස්සෙල්ලා connect වෙච්ච networks. දැන් මේවා ආයිසර VTC කියන එකට connect වෙලා තියෙනවා. මේ මගේ අද මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක ඒවට කනෙක්ට් වෙලා තියෙනවා. එතකොට මට මේ නෙට්වර්ක් සමහරක් විට මේ නෙට්වර්ක් දැන් උදාහරණයක් විදිහට මට දැන් මගේ charmer කියන වයර්ලස් මේ නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න බැරි වුණොත් මම මේක ඉස්සෙල්ලාම right click කරලා forget කරාට පස්සේ ආයෙත් අතන search වෙනවා available network වල. දැන් මේ මගේ පරණ networks connect වෙච්ච network මට මේවා අයින් කරලා දාන්න පුළුවන්. ගැටලුවක් නැතුව මේ ඒවා අයින් කරලා දාන්න පුළුවන් මෙතන. right. ඒ ටික තමයි mainly මෙතන කතා කරන්නේ. ඊළඟට mobile hotspot එක mobile hotspot එකක් අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. hotspot එකක් අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. මේක on කරාම ඔයගලන්ට පේනවා ඇති දැන් මගේ machine name එක Microsoft SL මෙන්න මේ 9006 කියන machine එක අපිට search වෙනවා. ඊළඟට මෙන්න මේ password එක දීලා මගේ laptop එක mobile hotspot එකක් කරගෙන අපිට internet යන file share කරගන්න ඒවා කරන්න පුළුවන්. ඒ අපි කතා කරේ wireless technology එක කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියලා. ඊළඟට Wi-Fi configurations පැත්තත් මම දැන් පෙන්වනවා ඔයගලන්ට. ඊළඟට setup wireless display with mirrorcast. මේ wireless display with mirrorcast කියලා කියන්නේ දැන් අපිට Wi-Fi හරහා අපිට අපේ display එක multimedia projector එකකට එහෙම නැත්නම් TV screen එකකට project කරන්න පුළුවන්. wireless අර ඉස්සර අපි cables connect කරගෙන කරේ. දැන් තියෙන මේ mirrorcast කියන option එක කරා අපිට ඒක කරන්න පුළුවන්. මොකක් හරි multimedia එකක හරි දකින්න මල්ටිමීඩියා එකක හරි TV එක හරි ඒ mirrorcast option එක තියෙනවා නම් අර Wi-Fi network පෙන්නපු තැනම අපිට ඒක පෙන්නනවා. අපිට ඒක connect කරලා අපිට screen එක share කරන්න පුළුවන්. මල්ටිමීඩියා projector එකට හරි තවත් TV එකට හරි connect කර මේ share කරන්න පුළුවන්. ඊළඟට overview of VPNs. අපි දැන් ඊළඟට කතා කරන්න හදන්නේ මේ virtual private networks ගැන. ඇත්තටම අපේ තියෙනවා head office එකයි branch එකකුයි. head office එකේ තියෙනවා server එකක්. ඒකේ VPN server එකක් දාලා තියෙන්නේ. branch එකේ තියෙනවා server එකක්. ඒකෙත් VPN තියෙනවා. එතකොට අපිට මේ head office එකේ ඉඳන් අපේ branch එකට connect වෙන්න පුළුවන් මේ public network එකක් කරා. ඒ කියන්නේ අපේ internet හරහා අපිට
ප්‍රයිවට් නෙට්වර්ක් එකක් හදාගෙන කනෙක්ට් වෙන්න පුළුවන්. ඒක තමයි මේ සරලව කිව්වොත් VPN කියලා කියන්නේ. එතකොට ඒකෙදි මම පෙන්නන්නම් ඒ කනෙක්ෂන් එකක් හදන හැටි. ඒකට අපි ටනල්ස් පාවිච්චි කරනවා. IPsec මේ IP මේ තියෙන්නේ එතන මේ කියලා තියෙන IPsec කියන ටනල් එක පාවිච්චි කරනවා. එතකොට මේක අපිටම ප්‍රයිවට් කනෙක්ෂන් එකක් බිල්ඩ් අප් කරගන්න. එතකොට කාටවත් ඒ data වලින් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒක තේරෙන්නේ නැහැ. මොකද ප්‍රයිවට් කනෙක්ෂන් එකක් එන්ක්‍රිප්ට් කරපු කනෙක්ෂන් එකක් දෙන්නෙක් අතර ගොඩනගා ගන්නවා මේ ඉන්ටර්නෙට් හරහා. ඒ තමයි සරලව කිව්වොත් virtual private network කියලා කියන්නේ. right. ඒක අපි ගත්තාම මේ තියෙන්නේ අපි යමු ඒකට පොඩ්ඩක් හදන හැටි පොඩ්ඩක් මම පෙන්නන්නම්. network and internet වලට ගිහිල්ලා VPN කියන මෙන්න මෙතන VPN කියන එක ගිහිල්ලා add VPN connection click කරලා අපිට provider එක නම දීලා connection name එකක් දීලා මොකක් හරි server name එක හරි IP address එක හරි දීලා මේ තියෙන VPN type එක මේ තියෙන point to point tunneling protocol නැත්නම් IPsec වගේ දීලා අපිට username password ගහලා අපිට මේ connection එකක් හදා ගන්න පුළුවන්. ඒතර ඒක connect කරපු හැටි අපි අපේ අදාළ network එකට connect වෙනවා. ඒතර Windows 10 වල මේ VPN එකත් ඉතාම පහසුවෙන් ක්‍රියේට් කරගන්න පුළුවන් අවස්ථාව දීලා තියෙනවා. ඊළඟට අපි යමු remote management. අද අන්තිම සෙෂන් එක. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ network එක වැඩ කරනවා නම් ඔයගොල්ලන්ට මොකක් හරි software එකක් install කරගන්න කියනොත් ඔයගොල්ලන්ට permission නැහැ. ඊට පස්සේ ඒක කියනවා සමහරක් විට IT department එකට නැත්නම් application එකක් එකක් කියනවා. ඒක කියනවා IP department එකට. so ඒගොල්ලෝ කියනවා අපිට exit වෙන්න කියලා. ඒගොල්ලෝ remote log ගලා මේක settle කරනවා. මේක හදනවා. එතකොට Windows 10 වල මේ remote management පහසුකමක් තියෙනවා. අපි Windows machine එකේ ගත්තොත් එහෙම අපිට මේක ගන්න පුළුවන් මේ විදියට PC right click කරලා properties ගිහිල්ලා remote settings වලට ගිහිල්ලා මේ remote settings allow කරන්න පුළුවන්. ඒවා permission දීලා අවසර දීලා ඊට පස්සේ අපිට තියෙනවා search එකේ remote desktop connection කියන click කරලා අපිට පුළුවන් computer name එක user name එක දීලා remotely machine එක තා machine එක මේකට remote desktop එක ලබා ගන්න. ඒ වගේම server එකේ තියෙන server එකේ අපි මේ server එක වැඩියක් දෙන්න. මේ remote access කියන feature එක on කරගෙන අපිට ඒ remote desktops manage කිරීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට ඔන්න මම අද කතා කරා ඔයගොල්ලන්ත් එක්ක මේ Windows update කිරීම සම්බන්ධයෙන් සහ ඊළඟට network connectivity සම්බන්ධයෙන් අද මම ඔයගොල්ලන්ත් එක්ක කතා කරා.